සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අපස සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ 15 වෙනි පාඩම ජෛව ගෝලයේ පාඩම සඳහා. ඔයා මේ පාඩම ගැන සුළු අවබෝධයක්වත් නැත්නම් වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කරලා නැත්නම් ඔරිජිනල් ස්පීඩ් එකෙන්ම මේක අහන්න. ඒ වගේම මම දාන සමරි ස්ලයිඩ් එකට අමතරව අවශ්‍ය තැන්වල වීඩියෝ එක පෝස් කරලා නෝට් එකක් දාගන්නත් අමතක කරන්න එපා. මොකද මේක විෂය කරුණු ගොඩක් තියෙන පාඩම. හැබැයි ඔයා මේක අහන්නේ රිවිෂන් එකක් නැත්නම් ඔයා පාඩම් කරපු හෝ ඉගෙනගත්ත පාඩම රිකෝල් කරන්න නම් ඔරිජිනල් වීඩියෝ එකේ ස්පීඩ් එකට හරි ටිකක් හරි වැඩි කරලා ඒක අහන්න. ඒ වගේ කෙනෙකුට මේ සමරි ස්ලයිඩ් විතරක් ප්‍රමාණවත් වෙයි. මුලින්ම මේ පාඩමේදී අවධානය යොමු කරන්නේ පරිසරය පිළිබඳව. පරිසරය කියලා කියන්නේ ජීවීන්ගේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදු කරන භෞතික හා ජෛවීය සංරචක. එතකොට මේ භෞතික සංරචක තමයි මුලින්ම හඳුනා ගන්න යන්නේ. භෞතික සංරචක වල උදාහරණ වෙනවා පස, ජලය, වාතය වගේ දේවල්. ජෛවීය සංරචක වල උදාහරණ වෙනවා සියලුම ජීවී කොටස්. ඒ කියන්නේ ශාක, සතුන්, ශුද්ධ ජීවීන් කියන ප්‍රධාන ජීවීන් කාණ්ඩ තුන. ඒ වගේම භෞතික හා ජෛවීය සංරචක දෙකට අයිති නොවන තවත් කොටසක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා පාරිසරික තත්ත්ව කියලා. ඒතර පාරිසරික තත්ත්ව වල උදාහරණ තමයි උෂ්ණත්වය, පීඩනය, ආර්ද්‍රතාවය සහ හිරු එළිය. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පාරිසරික සමතුලිතතාවය පිළිබඳව. පාරිසරික සමතුලිතතාවය කියලා හඳුන්වන්නේ ජීවීන් ඔවුන් වෙසෙන භෞතික පරිසරයත් අතර පවත්වා ගන්න තුලනාත්මක සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවය අපි හිතකර සම්බන්ධතාවයක් විදිහට හඳුනාගෙන තියෙනවා. මේ පාරිසරික සමතුලිතතාවය පරිසරයේ සිදුවන සුළු වෙනස් වීම නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාරිසරික සමතුලිතතාවය කියන්නේ ගොඩක් සංවේදී සාධකයක්. හැබැයි පරිසරයට හැකියාවක් තියෙනවා මේ සිදුවන වෙනස් වීම නැවත යථා තත්ත්වයට පත් කරගන්න. නමුත් වර්තමානයේ අධිවේගී මිනිස් ක්‍රියාකාරකම් නිසා නැවතත් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව අවදානමකට ඇවිල්ලා තියෙනවා පරිසරය තුල. ඊළඟට අපි කතා කරන්නේ ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් පිළිබඳව. ප්‍රධාන වශයෙන් ජීවීන් සරල මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම දක්වා සංවිධාන මට්ටම් ඔස්සේ අපි මෙහිදී සාකච්ඡා කරනවා. මෙහිදී අපි කතා කරන මූලික සංවිධාන මට්ටම් පහක් තියෙනවා. අංක 1 ඒකයිකය, අංක 2 ගහණය, අංක 3 ප්‍රජාව, අංක 4 පරිසර පද්ධතිය සහ අවසාන සංවිධාන මට්ටම ජෛව ගෝලය. ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් හඳුන්වන තවත් නමක් තමයි ධූරාවලි මට්ටම් කියන්නේ. ඒතකොට ධූරාවලි මට්ටම් වල පහළම ධූරාවලිය තමයි වැටෙන්නේ ඒකයිකය. ඉස්සෙල්ලා අපි ඒකයිකය කියන්නේ මොකක්ද කියලා කතා කරමු. ඒකයිකය කියන්නේ පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් අපි ඒකයිකය කියලා හඳුන්වනවා. එතකොට මේ අර්ථ දැක්වීමේදී විශේෂයක් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. විශේෂයක් කියලා කියන්නේ අන්තර්අභිජනනයේ සරුජනිතයන් බිහි කළ හැකි ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් සමූහයක්. එතකොට මිනිස් විශේෂය, අලි විශේෂය, මුව විශේෂය, හරි, ශාක විශේෂයක්, හරි, මේ වගේ දේවල් ගත්තොත් එහෙම විශේෂය, විවිධ විශේෂ. හරි. එතකොට අපිට හම්බ වෙනවා ශුද්‍ර ජීවී විශේෂ, ශාක විශේෂ, සතුන් විශේෂ, හරි. එතකොට මේ විශේෂයන් අතරින් සලකන ලද විශේෂයක එක් ජීවියෙකුට අපිට කියන්න පුළුවන් ඒකයිකයා කියලා. උදාහරණයක් විදිහට අලියෙක්, මිනිසෙක්, හරි, ඊට පස්සේ පොල් ගසක්, මේ වගේ දේවල් ගත්තොත් එහෙම අපිට ඒකයිකයා කියන කාණ්ඩයට අයිති වෙනවා. ඊළඟට අපි යනවා දෙවනි ධූරාවලි මට්ටමට ගහණය. එතකොට ගහණය කියන්නේ නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් තමයි අපි ගහණය කියලා හඳුන්වන්නේ. එතකොට මේකෙදි සීමාවන් පනවලා තියෙනවා. එක සීමාවක් තමයි නිශ්චිත කාල සීමාවක්. අනිත් එක තමයි කිසියම් භූගෝලීය ප්‍රදේශයක්. අනිත් එක ජීවත් වන එකම විශේෂයකට අයත්. එතකොට ප්‍රදේශයක් සම්බන්ධ සීමාවක් පනවලා තියෙනවා. කාල සීමාවක් සම්බන්ධ සීමාවක් පනවලා තියෙනවා. ඊට පස්සේ එකම විශේෂයක් වෙන්න ඕන කියලා සීමාවක් පනවලා තියෙනවා. මේ යටතේ අපි උදාහරණයක් කතා කරොත්, ඒ කියන්නේ ගහණයක් සඳහා උදාහරණයක් 2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වාසය කළ අලි සංඛ්‍යාව 5879 කියන දත්තය අපි සැලකුවොත් මේකේ තියෙනවා කාල සීමාව, නිශ්චිත කාල සීමාව 2011 වර්ෂය. ඊට පස්සේ මේකේ සඳහන් වෙලා තියෙනවා නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක්. මොකද්ද? ශ්‍රී ලංකාව. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අලි සංඛ්‍යාව, ඒ කියන්නේ යම්කිසි විශේෂයක්. හරි. අපි විශේෂයක් පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට තුන්වෙනි සංවිධාන මට්ටම විදිහට අපිට හම්බෙන ප්‍රජාව. ප්‍රජාව කියන්නේ කිසියම් ප්‍රදේශයක් තුල ජීවත් වෙන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂ වලට අයත් ගහන සමූහයක්. එතකොට අපි ගහන යටතේදී කතා කරේ එකම ජීව විශේෂයකට අයත් ජීවීන් පිළිබඳව. හැබැයි ප්‍රජාව යටතේදී අපි කතා කරන්නේ විශේෂයන් කිහිපයක.
හරි විශේෂයන් කිහිපයක ජීවීන් ගැන තමයි අපි කතා කරන්නේ. සරලව මේ කියන්නේ ප්‍රජාව කියන්නේ මොකක්ද? ගහන සමූහයක්. හැබැයි මේකෙත් පොඩි සීමා පැනවීමක් තියෙනවා. මොකද්ද? කිසියම් ප්‍රදේශයක් තුල. අපි උදාහරණයක් තුලින් මේක තවදුරටත් විස්තර කරොත් යාල ජාතික වනෝද්‍යානයේ සත්ත්ව ප්‍රජාව. හරි. එතකොට නිශ්චිත ප්‍රදේශය කොහෙද? යාල ජාතික වනෝද්‍යානය. ඊට පස්සේ මේක ඉන්න සත්ත්ව ප්‍රජාව. එතකොට සත්ත්ව ප්‍රජාව ඇතුලේ විශේෂයන් එකකට වඩා වැඩි පරිසක් ඉන්නවා. එතකොට මේක අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ප්‍රජාවක් සඳහා. හතරවෙනි සංවිධාන මට්ටම නම් පරිසර පද්ධතිය. කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවි ප්‍රජාව ඒවා සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරය දෙක්ව ගත් කල පරිසර පද්ධතියක් ලෙස හඳුන්වනවා. එතකොට පරිසර පද්ධතියේදී සියලුම ජීවීන් ප්‍රජාවත් එයාලත් එක්ක අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරයත් එක්ක තමයි අපි කතා කරන්නේ. එතකොට මේ භෞතික පරිසරයේ සාධක අපි කලින් කතා කරා. පරිසරය හඳුනා ගැනීමේදී කතා කරා භෞතික සංරචක මොනවද? ජෛවීය සංරචක මොනවද? එතකොට සරලව කිව්වොත් භෞතික සංරචකයි ජෛවීය සංරචකයි එක්ව ගත්කහම තමයි අපිට කියන්න පුළුවන් පරිසර පද්ධතියක් කියලා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පොකුණක්. එතකොට පොකුණක් තුල ගත්තොත් එහෙම ජීවත් වෙනවා කවුද? ජීවි විශේෂ. හරි මත්ස්‍ය විශේෂ, ඊට පස්සේ ශුක්‍ර ජීවි විශේෂ, තව ශාක විශේෂ, ඊට අමතරව භෞතික පරිසරය. පාෂාණයක් වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ වගේ අජීවි සංඝටකක් තියෙනවා. මේ දෙකේම අන්තර්ක්‍රියා හැමතිස්සෙම සිද්ධ වෙනවා. එතකොට මේ වගේ එකකට අපිට කියන්න පුළුවන් පරිසර පද්ධතියක් කියලා. ඊට පස්සේ අපි යමු වෙනවා අවසාන නැත්නම් සංකීර්ණතම සංවිධාන මට්ටම තමයි ජෛවගෝලය. ජෛවගෝලය කියන්නේ පෘථුවියේ සහ වායුගෝලයේ ජීවීන් ව්‍යාප්ත වෙති සමස්ත කලාපය අපි කියනවා ජෛවගෝලය කියලා. එතකොට ප්‍රධාන වශයෙන් ජෛවගෝලයේ ගෝලයන් කොටස් තුනක් යටතේ අපි සාකච්ඡා කරනවා. එකක් තමයි ශිලාගෝලය, අනිත් එක තමයි ජලගෝලය, අනිත් එක තමයි වායුගෝලය. එතකොට සරලව ශිලාගෝලය කියද්දී අපි අයිති වෙනවා පෘථුවියේ කබලයි ඉහළ ප්‍රාවරය කියන කොටස. ඊට පස්සේ ජලගෝලය කියද්දී මිරිදිය කරදිය පරිසර පද්ධති. ඊට පස්සේ වායුගෝලය කියද්දී පෘථිවි ගෝලය වටා පැතුණු වාතය සහිත කලාපය. ඉතින් මේ විදිහට අපි ජෛවගෝලය හරි අපි කතා කරන්න යන්නේ ගහන වර්ධනය සහ වර්ධන වක්‍ර ගැන තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ. එතකොට ගහන වර්ධනය හා වර්ධන වක්‍රවලදී අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ ගහන ඝනත්වය කියන වචනය. ගහන ඝනත්වය කියන්නේ ගොඩක් රට විභාග ප්‍රශ්න වලට පවහන අර්ථ දැක්වීමක්. තෝරාගත් වාස භූමියක ඒකක වර්ගඵලයක් තුල වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව ගහන ඝනත්වය කියලා හඳුන්වනවා. එතකොට තෝරාගත් වාස භූමියක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකක වර්ගඵලයක් තුල යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව අපි ගහන ඝනත්වය කියලා හඳුන්වනවා. ඒතර අපි උදාහරණයක් බැලුවොත් එම 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය. හරි. ඒතර අනිවාර්යයෙන්ම අපි මෙතනදී කතා කරන්නේ ඒකක වර්ගඵලයක් තුල. එහෙනම් වර්ග කිලෝමීටරයට කියන ඒකකය තමයි මෙතනදී ගහන ඝනත්වය සඳහා ලැබෙන්න ඕනේ. මොකද කතා කරන්නේ සංඛ්‍යාවක් නේ. ඒතකොට සංඛ්‍යාවට ඒකකයක් නැති වුණාට අපි කතා කරන්නේ මෙතනදී ඒකක වර්ගඵලයක් පිළිබඳව. ඒතකොට ඒකක වර්ග කිලෝමීටරයට කියන ඒකකයෙන් තමයි අපිට මෙතනදී ගහන ඝනත්වය ලැබෙන්නේ. එතකොට මේ ගහන ඝනත්වය කියන එක නැත්නම් ජීවි ගහනයක විශාලත්වය කියන එක සඳහා බලපාන සාධක තියෙනවා. මේක නිරන්තරයෙන් වෙනස් වෙන්න පුළුවන් සාධක. එතකොට අපි ගත්තොත් එහෙම උපත් සංඛ්‍යාව, වර්ණ සංඛ්‍යාව, ආගමනය, විගමනය කියන ප්‍රධාන සාධක හතර යටතේ ගහන ඝනත්වය කියන එක වෙනස් වෙන්න පුළුවන්. මොනවද සාධක හතර? උපත්, මරණ, ආගමන සහ විගමන. උපත් කියලා කියන්නේ උපත් කියන එක හඳුන්වන්න කිව්වොත් එහෙම ගහණය තුල උපදින නවජීවීන් සංඛ්‍යාව අපි කියනවා උපත් සංඛ්‍යාව කියලා. මරණයක් කියලා කියන්නේ ගහණයට අයත් මිය යන ජීවීන් සංඛ්‍යාව. ආගමනයක් කියලා කියන්නේ ගහණයට පිටතින් එකතු වන ජීවීන් සංඛ්‍යාව. ඒකම විරුද්ධ පැත්ත විගමනය. ඒතකොට විගමනය කියන්නේ මොකක්ද? ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව. එතකොට ආගමනය කියන්නේ ගහණයට පිටතින් එකතු වන ජීවීන් සංඛ්‍යාව. විගමනය කියන්නේ ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව. එතකොට මේ ප්‍රධාන සාධක හතර මත ගහන ඝනත්වය කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා ඊළඟ අනුමාත්‍රකාවට දර්ශීය ගහන වර්ධන වක්‍රය පිළිබඳව. එතකොට ඔයාලා පිටුවක් 170 පිටුවට ඇවිල්ලා ඒකේ තියෙන වර්ධන වක්‍රයේ දර්ශීය ගහන වර්ධන වක්‍රය දිහා බැලුවොත් ඒකේ අපිට හම්බෙනවා කලාපයන් හතරක්. කලාප හතරක් වෙන් කරලා තියෙනවා.
ඒ වගේම මේ ප්‍රස්ථාරයේ තියෙන්නේ සිග්මාකාර හැඩයක්. මේ අපි කියනවා මේ දර්ශීය ගහන වර්ධන වක්‍රයට තියෙන්නේ සිග්මාකාර හැඩයක්. නැත්නම් මේකට අපි කියනවා S හැඩයක්. S හැඩයක් නැත්නම් සිග්මාකාර හැඩයක්. එතකොට මේකෙදි අක්ෂයන් දෙක දිහා අපි බලන්න ඕනේ පැහැදිලිව. මේක x අක්ෂයේ තියෙන කාලය කියන සාධකය. y අක්ෂයේ තියෙන ජීවීන් සංඛ්‍යාව. එතකොට මේ ඔස්සේ අපිට කියන්න පුළුවන් කාලය සමග ජීවීන් සංඛ්‍යාව වෙනස් වීම තමයි මේ ප්‍රස්ථාරය නිරූපණය කරලා තියෙන්නේ. කාලය සමග ජීවීන් සංඛ්‍යාවේ වෙනස් වීම තමයි මෙම ප්‍රස්ථාරය නිරූපණය කරලා තියෙන්නේ. එතකොට අපි කිව්වා මේ ප්‍රස්ථාරයේ කලාපයන් හතරක් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේකේ පළවෙනි අවධියට අපි කියනවා ගහණය සෙමෙන් වර්ධනය වන අවධිය. ගහණය සෙමෙන් වර්ධනය වන අවධිය. ඒතකොට ඔයාලට පේනවා පොඩ්ඩක් x අක්ෂයට සමාන්තර වගේ. සමාන්තර නෙමෙයි හරි සමාන්තරව තව පොඩ්ඩක් වැඩි වෙන්නේ. හරි. එතකොට මේකේ වර්ධන වේගය ටිකක් අඩුයි. හින්දා අපේ 9ෙම තියෙනවා ගහණය සෙමෙන් වර්ධනය වන අවධිය. එතකොට මේ අවධිය ගත්තොත් එහෙම ගහණය වර්ධනය වීම සංඛ්‍යා වැඩි වීම ආරම්භ වෙන්නේ මේ පළවෙනි අවධියේදී. ඊට අමතරව වර්ධනය වෙන්නේ හෙවි. ඊට අමතරව ප්‍රජනනයේදී ජීවීන් සංඛ්‍යාව අඩුවීම පුළුල් වර්ධන පරාසයක ව්‍යාප්ත වීම සඳහා හේතුවක් වෙනවා. එතකොට මේ කාලයේ ගහණයේ වර්ධනය සංඛ්‍යාව වැඩි වීම ආරම්භ වෙනවා. ඊට අමතරව මේකෙදි මේ හිමින් වර්ධනය වීමට හේතුව වෙන්නේ ප්‍රජනනයේදී ජීවීන් සංඛ්‍යාව අඩුවීම. අපි දෙවැනි අවධියට ගියොත් එහෙම ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එතකොට කෙමෙන් ප්‍රස්ථාරයේ x y අක්ෂය දෙසට සමාන්තර වෙන්න පටන් ගන්නවා. නැත්නම් y අක්ෂය දෙසට තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ වර්ධන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට උපරිම වර්ධන ශීඝ්‍රතාවයක් තියෙන අවධියක් ඊට අමතරව මේකට හේතු වෙනවා මොනවද? ජීවීන් හොඳට පරිසරයට අනුවර්තන වෙලා තිබීම, ඊට පස්සේ ප්‍රජනනය දෙන පරණ ජීවීන් සංඛ්‍යාව වැඩි වීම, පරිසර තත්ත්ව හිතකර වීම, ආහාර සුලභ වීම වැනි වාසි සහගත තත්ත්වයන් නිසා තමයි මේ ගහන ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ. ඊට පස්සේ අපි ගලුවොත් එහෙම අපි කතා කර ගහන ඝනත්වයට බලපාන සාධක යටතේ උපත්තා මරණ. එතකොට අපිට මෙතන දකින්න ලැබෙන සාධකයක් තමයි සාමාන්‍ය මරණ සංඛ්‍යාවට නැත්නම් මරණ අනුපාතයට වඩා උපත් අනුපාතය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගහනේ වර්ධනය නැවතත් වැඩි වෙන සාධකයක් විදිහට ඒක සලකන්න පුළුවන්. අවධි 3ට ගියොත් එහෙම ගහනේ වර්ධන වේගය අඩු වෙන අවධිය. අපි පළවෙනි අවධිය කතා කරේ ගහනේ සෙමින් වර්ධනය වෙන අවධිය. දෙවෙනි අවධිය කතා කරා ගහනේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අවධිය. තුන්වෙනි අවධිය තමයි මොකද? ගහනේ වර්ධනය වේගය අඩු වෙන අවධිය. එතකොට මේකට හේතු තමයි මොනවද? සීමිත සම්පත් සඳහා ජීවීන් අතර තියෙන තරගය. එතකොට ජීවීන් සංඛ්‍යාව වැඩි වෙද්දී සම්පත් සීමිතයි. සම්පත් සීමිතයි කියන්නේ මේ සම්පත් සඳහා ඇතිවන තරගය ගොඩක් වැඩි. ඊට අමතරව තරගය වැඩි කියන්නේ ආහාරික වෙන්න පුළුවන්, ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන්. හරි. ඊට අමතරව ජීවීන් ගහන වැඩි වෙද්දී විලෝපික බලපෑමුත් වැඩි වෙන්න පුළුවන් මේත් සමග. ඊට අමතරව තව පරපෝෂී බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ වගේ සීමාකාරී සාධක රාශියක හේතුවක් හින්දා ගහනේ වර්ධනය කෙමෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අපි අවසාන අවධියට ගියොත් එහෙම ගහනේ ස්ථායි වන අවධිය. හරි. එතකොට හිමින් වර්ධනය වෙලා ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා වර්ධන වේගය අඩු වෙලා අපි එනවා ස්ථායි අවධියට. එතකොට මේකෙදී අපි බැලුවොත් එහෙම පරිසරයේ තත්ත්වවල අනුවර්තනය වෙච්ච එම් පරිසරයේ දරා ගන්න පුළුවන් ගහනයක් තමයි අවසානයේදී ඉතුරු වෙන්නේ. එතකොට මේක අවස්ථාව ගැන අපි ගතික සමතුලිතතාවයක් තමයි පැවතිලා තියෙන්නේ. හරි ගතික සමතුලිතතාවයක් කියලා කියනවා. හරි. ඒ කියන්නේ ජීවීන් එකතු වන සංඛ්‍යාව සහ අයින් වන සංඛ්‍යාව අතර සමාන ශීඝ්‍රතාවයක් තියෙනවා. එතකොට අපි කියන ගතික සමතුලිතතාවයක අවස්ථාවක පවතිනවා. හරි. එතකොට ගතික සමතුලිතතාව අවස්ථාවේ උපත්හා මරණ සංඛ්‍යාව තුලන. හරි. සාමාන්‍ය උපදින සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් තමයි මිය යන්නේ. එතකොට අර ජීවත් වන ජීවීන් සංඛ්‍යාව නියත මට්ටමක පවතිනවා. එතකොට මේකේ කාලෙදී අපි කියනවා මේ කියන්නේ හතරවෙනි අවස්ථාවට හතරවෙනි අවධියට අපි කියනවා ගහනේ වර්ධනය ශුන්‍යයි කියලා. මොකද මෙතන තුලිත වෙලානේ තියෙන්නේ. හරි. වර්ධනයක් නැහැ. හරි. තියෙන්නේ වර්ධනය ශුන්‍ය වෙච්ච අවස්ථාවක්. එතකොට මෙම සමතුලිතත්වයට පසු ගහනේ ජීවීන් සංඛ්‍යාව අපි හඳුන්වනවා ඉසිලීමේ ධාරිතාවය කියලා. එතකොට මේ සමතුලිතතාවයෙන් පස්සේ ඉන්න ජීවීන් සංඛ්‍යාව අපිට කියන්න පුළුවන් මොකද? ඉසිලීමේ ධාරිතාවය කියලා. විභාගයට ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි ඉසිලීමේ ධාරිතාවය යන කුමක්ද? ඒතකොට ප්‍රශ්න උත්තරේ හම්බෙලා ඉවරයි. මොකද්ද? ගතික සමතුලිතතාවයටපත් වෙච්ච ගහනයක සිටින ජීවීන් සංඛ්‍යාවට අපි කියනවා ඉසිලීමේ ධාරිතාවය කියලා.
දර්ශීය ගහන වර්ධන වක්‍රයෙන් පස්සේ අපි අවධානය යොමු කරන්නේ මානව ගහන වර්ධන වක්‍රය පිළිබඳ. අපි කිව්වා දර්ශීය ගහන වර්ධන වක්‍රයේ ප්‍රධාන කලාපයන් නැත්නම් අවදීන් 4ක් ගැන අපි සාකච්ඡා කරා. හැබැයි මානව ගහන වර්ධන වක්‍රය බැලුවොත් අපිට හම්බෙන්නේ අවදීන් 2යි. ඒතර අපි කිව්වා දර්ශීය ගහන වර්ධන වක්‍රයක අවදීන් 4යි. ඒ වගේම හැඩය අපි කිව්වේ සිග්මාකාර හැඩයක් නැත්නම් S හැඩයක් තියෙනවා කියලා. හැබැයි අපි මානව ගහන වර්ධන වක්‍රය දිහා බැලුවොත් මේකේ තියෙන්නේ J ආකාර හැඩයක්. අපි කියනවා J ආකාර වක්‍රයක් තමයි තියෙන්නේ මානව ගහන වර්ධන වක්‍රය. එතකොට මේකත් අක්ෂයන් දෙකේ වෙනසක් නැහැ. සාමාන්‍ය අක්ෂයන් දෙකමයි x අක්ෂයේ විදිහට කාලය, y අක්ෂයේ විදිහට ජීවීන් සංඛ්‍යාව තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ වර්ධන වක්‍රයේ ස්වරූපයට නැත්නම් මේ හැඩයට හේතු වෙනවා මිනිසුන්ගේ නැත්නම් මානවයාගේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ යාම. අනිත් කාරණාව තමයි මරණ අනුපාතය පහළ යාම. එතකොට මරණ අනුපාතය පහළ යාමටත් උපත් අනුපාතය ඉහළ යාමටත් බලපාන සාධක තියෙනවා. ඒවා තමයි තාක්ෂණික දියුණුව. ඊට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව, ආහාර නිෂ්පාදන ඉහළ යාම. මේ වගේ කරුණුත් එක්ක පුළුවන් තරම් අර බිනිදු මරණ වගේ දේවල් අඩු වෙනවා. ඊට පස්සේ ජීවත් වන ආයු කාලය වැඩි කරගන්නවා. එතකොට ජීවත් වන ප්‍රමාණය වැඩි. හැබැයි මරණ සංඛ්‍යාව අඩුයි. එතකොට අර තුලනාත්මක සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා. එතකොට පරිසරයේ ඉතුරු වන ජීවීන් සංඛ්‍යාව වැඩි. ඒ කියන්නේ වර්ධනය වැඩි. ඒ කියන්නේ කෙමෙන් ශීඝ්‍ර ලෙස ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන ප්‍රස්තාවයක් තමයි අපිට මානව ගහන වර්ධන වක්‍රයේ දකින්න හම්බෙන්නේ. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් ලෝකයේ මානව ගහනය බිලියනය දක්වා වර්ධනය වෙන වසර ලක්ෂ 3ක් වගේ කාලයක් ගත වුණා. හැබැයි බිලියන 1 ඉඳලා බිලියන 2 දක්වා වර්ධනය වෙන්න ගිහිල්ලා තියෙන වසර 130යි. හැබැයි බිලියන 3 දක්වා වර්ධනය වෙන්න වසර 30යි. බිලියන 4 දක්වා වර්ධනය වෙන වසර 15යි. ඒතර ඔයාලා තේරෙනවා පළවෙනි බිලියනයේ වර්ධනය ලක්ෂ 3ක්, දෙවෙනි බිලියන 130යි, ඊට පස්සේ තුන්වෙනි බිලියනට වසර 30යි, හතරවෙනි බිලියනට වසර 15යි. ඒ කියන්නේ අර බිලියනයක් වර්ධනය වෙන්න ගත වෙලා තියෙන කාලය කෙමෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ශීඝ්‍ර ලෙස මානව ගහනය වර්ධනය වෙනවා. අපි ඊළඟට බලන්නේ පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වා ගැනීමට දායක වන යාන්ත්‍රණ පිළිබඳව. එතකොට මේ යාන්ත්‍රණ සාකච්ඡා කරන්න හේතුව තමයි අපිට අවබෝධ කරගන්න වෙනවා ශක්තිය හා පෝෂක කොහොමද එක් ජීවීන් අතර නැත්නම් සංවිධාන මට්ටම් අතර ගලා යන්නේ කියලා. එතකොට අපි දන්න මූලික කාරණේ තමයි පරිසර පද්ධතියකට අවශ්‍ය ශක්තිය සපයන ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්යය. එතකොට ජෛව ගෝලයේ පැවැත්ම සඳහා ශක්තියයි ඒහා ශක්ති පාවිච්චි කළ නිපදවන පෝෂකයි ගලා යාම අත්‍යවශ්‍යයි. එක තැනකට ජෛව එක්රැස් වීමක් සිද්ධ වෙලා හරියන්නේ නැහැ. මේ ශක්තිය පරිසර පද්ධතිය පුරාම ගලා යාම අත්‍යවශ්‍යයි. ඉතින් මේ ගලා යාම සඳහා ස්වභාවික පෝෂණ සම්බන්ධතා ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ වගේ පෝෂණ සම්බන්ධතාවයක් තමයි ආහාර ජාලයක් කියලා කියන්නේ. ඒකට ආහාර ජාලයක් කියන එක හඳුන්වන්න නැත්නම් අර්ථ දක්වන්න හැකියාව තියෙන්න ඕනේ. ඒකට ආහාර ජාලයක් කියලා අපි කියන්නේ පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. මොකද්ද ආහාර ජාලයක් කියන්නේ? පෝෂණය සඳහා ජීවීන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එතකොට ජෛව ගෝලයේ අපි කිව්වා විවිධ පෝෂී මට්ටම් තියෙනවා. හරි. නැත්නම් ආහාර දාම රාශියක පෝෂී මට්ටම් තියෙනවා. හරි. මේ ආහාර දාම රාශියක් අතර ඇතිවන ජාලාකාර සම්බන්ධතාවයක් අපිට ආහාර ජාලයක් කියලා හඳුන්වන්නත් පුළුවන්. හරි. එතකොට සතුන්ගේ ආහාර වර්ග කිහිපයක් මැද යැපීමේ හැකියාව උදා වෙලා තියෙනවා මේ ආහාර ජාලය නිසා. අපි ආහාර දාම කියලා කතා කරලා තියෙනවා. ආහාර දාමයක් යටතේදී අපි කතා කරන එක මාර්ගයක්. හැබැයි ආහාර ජාලයක් යටතේ විකල්ප මාර්ග ගොඩක් හම්බෙලා තියෙනවා. විකල්ප මාර්ග ගොඩක් හම්බෙනවා කියන්නේ ඒ ජීවියාට එක ආහාර වර්ගයකට වඩා යැපීමේ අවස්ථාව උදා කරලා තියෙනවා. මේකේ වැදගත්ම කාරණය තමයි අර අපි කිව්වා ජෛව එක්රැස් වීම වැළකෙනවා. එක තැනකට ශක්තිය හෝ පෝෂක එක්රැස් වීම කියන කාරණාව වළක්වගෙන තියෙනවා මේ ආහාර ජාල හා පෝෂණ සම්බන්ධතාව ඔස්සේ. එතකොට අපි ආහාර ජාල ගැන කතා කරා. ඒ වගේම ආහාර දාම ගැන අපි පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා කතා කරොත් ආහාර දාමයක මුලින්ම අපිට හම්බෙන කෙනා තමයි කවුද? නිෂ්පාදකයා. නිෂ්පාදකයා ගත්තොත් ගොඩක් කරලා හරිත ශාකයක්. ඊට පස්සේ නිෂ්පාදකයාගෙන් යැපෙනවා කවුද? ප්‍රාථමික යැපෙන්න. ඊට පස්සේ ද්විතීක යැපෙන්න, තෘතීක යැපෙන්න ඔය ආකාරයට ශ්‍රේණියක් අපිට දකින්න හම්බ වෙනවා. එතකොට අපි ආහාර දාමයක් කියලා කියන්නේ මොකක්ද?
ජීවී ශ්‍රේණියක් කරහා ආහාර හා ශක්තිය ගලා යන අනුපිළිවෙල අපි කියනවා ආහාර දාමයක් කියලා. ජීවී ශ්‍රේණියක් කරහා ආහාර හා ශක්තිය ගලා යන අනුපිළිවෙල. එතකොට කවුද ඒ අනුපිළිවෙල? නිෂ්පාදකය, ප්‍රාථමිකය පෙන්නා, ද්විතීකය පෙන්නා හෝ ඒ විදිහට ඉදිරියට ශ්‍රේණියක් ඔස්සේ ගලා යන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් ආහාර දාමයකට තනකොළ ආහාරයට ගන්නවා තනකොළ පෙත්තා, ඊට පස්සේ තනකොළ පෙත්තම ආහාරයට ගන්නවා ගෙම්බා ආහාරයට ගන්නවා නයාව ආහාරයට ගන්න පුළුවන් උගුස්සෙක්. එතකොට මේක අපිට ආහාර දාමයක් සඳහා උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ පෝෂී මට්ටම් ගැන අවබෝධය අපිට වැදගත් වෙනවා. පෝෂී මට්ටම් පිළිබඳ අවබෝධය අපිට ගොඩක් වැදගත් වෙනවා. එතකොට සෑම ජීවියෙකුටම අනිවාර්යයෙන්ම ඔහු පෝෂණය සපුර ගන්න විවිධ ස්වරූප තියෙනවා. එතකොට අපි ගත්තොත් එimhe ආහාර දාමයේ පුරුක් පෝෂී මට්ටම් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අර උදාහරණයක් විදිහට අපි කිව්වා නිෂ්පාදකයා, ප්‍රාථමිකය පෙන්න, ද්විතීකය පෙන්න, ඔය වගේ ඒවා ගත්තොත් එimhe පෝෂී මට්ටම්. ආහාර දාමයක පෝෂී මට්ටම් සංඛ්‍යාව අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ආහාර දාමයේ මත ඒක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආහාර දාමයක තියෙන්නේ පුරු 5කට වඩා අඩු සංඛ්‍යාවක්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අවසාන පුරුක විදිහට ගොඩක් වෙලාවට ඉන්න ආහාර දාමයක අවසාන පුරුක විදිහට ගොඩක් වෙලාවට ඉන්න මාංශ භක්ෂකයෙක්. නැත්තම් සර්ව භක්ෂකයෙක්. හරි. ගොඩක් වෙලාවට ඉන්න මාංශ භක්ෂකයෙක්. ඊට අමතරව සර්ව භක්ෂකයෙක් විලෝපික සත්වයක් ඉන්නත් පුළුවන්. හරි. අපි ගත්තොත් එහෙම සියලුම ජීවීන් පෝෂණ සපයා ගන්න ආකාරය සලකලා බලලා අපිට ප්‍රධාන කාණ්ඩ 3කට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි ස්වයං පෝෂණ කියන කාණ්ඩය, දෙක තමයි විෂම පෝෂණ කියන කාණ්ඩය සහ අවසාන කාණ්ඩය තමයි වියෝජකය. එතකොට මේ ස්වයං පෝෂණ කියන්නේ කවුද කියන අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ. එතකොට ස්වයං පෝෂණ ගත්තොත් එහෙම සරල කාබනික සංඝටක කාබනික සංයෝග බවට පත් කර ගැනීමේ පෝෂණය සපයා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් අපි සරලම කතාව අපි දන්නා හොඳටම දන්න කතාව තමයි කවුද? හරිත ශාක. හරිත ශාක වලට ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදව ගන්න පුළුවන්. කාබනික සංයෝග නිපදව ගන්න පුළුවන්. ඊට අමතරව ඇල්ගී වර්ග, ඊට පස්සේ ඇතැම් බැක්ටීරියා විශේෂ වගේ ගත්තොත් එimhe ස්වයං පෝෂී කාණ්ඩයට වැටෙනවා. එතකොට ස්වයං පෝෂීන්ව හඳුන්වන තවත් නමක් තමයි නිෂ්පාදකයෝ කියන්නේ. එතකොට පෝෂණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කරන්න මෙයාලා විවිධ ශක්ති ප්‍රභවත් පාවිච්චි කරනවා. එතකොට මේ පාවිච්චි කරන ශක්ති ප්‍රභවය අනුවත් මේ ස්වයං පෝෂණ තාපව කාණ්ඩ ගත කරන්න පුළුවන් ප්‍රභා ස්වයං පෝෂී සහ රසායනික ස්වයං පෝෂී ලෙස. එතකොට ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය නැත්නම් ප්‍රභාලෝකය පාවිච්චි කරනවා නැත්නම් සූර්යාලෝකය පාවිච්චි කරනවා නම් අපිට කියන්න පුළුවන් ප්‍රභා ස්වයං පෝෂණ කියලා. ඊට පස්සේ ශක්ති ප්‍රභවය විදිහට රසායනික සංයෝග පාවිච්චි කරනවා අපිට කියන්න පුළුවන් රසායනික ස්වයං පෝෂණ කියලා. එතකොට අපි දෙවනි කාණ්ඩයට ගියොත් එහෙම විෂම පෝෂණ. එතකොට විෂම පෝෂණ ගත්තොත් එහෙම විෂම පෝෂිත ආහාර නිපදව ගැනීම හැකියාවක් නැහැ. මෙයාලා වෙනත් ජීවීන් නිපදවන ආහාරයක් මත යැපීම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ යැපෙන්නන් ගත්තොත් මේ යැපෙන්නනුත් නැවත කාණ්ඩගත කරන්න පුළුවන් ප්‍රාථමික යැපෙන්නන්, ද්විතීක යැපෙන්නන්, තෘතීක යැපෙන්නන් විදියට. ඒතර අනිවාර්යෙන් ප්‍රාථමික යැපෙන්නන් ගත්තොත් ගොඩක් වෙලාවට වැටෙන්නේ ශාක භක්ෂකයන් කියන කාණ්ඩයට. ගොඩක් වෙලාවට ශාක භක්ෂකයන් හැබැයි සර්ව භක්ෂකයන් වෙන්නත් පුළුවන්. හැබැයි ද්විතීක යැපෙන්නන් ගත්තොත් මොහුන් අනිවාර්යයෙන්ම මාංශ භක්ෂකයන් හෝ සර්ව භක්ෂකයන් වෙන්නේ. ඊට පස්සේ තෘතීක යැපෙන්නන් ගත්තොත් මොහුන් එක්කෝ මාංශ භක්ෂකයෝ නැත්නම් සර්ව භක්ෂකයෝ. අපි ගත්තොත් එහෙම වියෝජකයන්. වියෝජකයන් කියන්නේ අපේ තුන්වෙනි කාණ්ඩය අපි කතා කරා දැන්ට ස්වයං පෝෂණ කියන්නේ කවුද? විෂම පෝෂණ කියන්නේ කවුද? වියෝජකයන් කියන්නේ කවුද කියන කතාව තමයි අපි දැන් බලන්න යන්නේ. එතකොට වියෝජකයන් කියලා කියන්නේ මල ජීවි දේහවල තියෙන මල ද්‍රව්‍ය වලදී සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට බෙදෙන්න ජීවීන් කාණ්ඩය. මතක ඇති නිෂ්පාදකයෝ කියන කාණ්ඩය ගත්තොත් එහෙම හරි. නැත්නම් ස්වයං පෝෂණ කියන කාණ්ඩය ගත්තොත් එහෙම එයාලා කරේ සරල කාබනික සංඝටක කාබනික සංයෝග බවට හැරෙනවා. හැබැයි වියෝජකය ගත්තොත් ඒක අනිත් පැත්ත. අර සරල සංකීර්ණ කාබනික සංයෝග ටික සරල අකාබනික සංයෝග බවට බිඳ හැලීම තමයි මෙයාලගේ කාර්යය වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම බැක්ටීරියා, දිලීර, චුඩ්ඩ ජීවීන් තමයි වියෝජන කියන කාණ්ඩයට අයිති වෙන්නේ. එතකොට මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි සංකීර්ණ සංයෝග සරල ද්‍රව්‍ය බවට බිඳ හැලීමේ හැකියාව නැත්නම් වියෝජනය කිරීමේ හැකියාව තියෙනවා. හරි ඊළඟට අපි සාකච්ඡා කරන පාරිසරික පිරමීඩ පිළිබඳ. ඒතර පාරිසරික පිරමීඩයක් ගත්තොත් එහෙම අපිට පාරිසරික පිරමීඩ වල ජීවීන් සංඛ්‍යාව, ජෛව ස්කන්ධ හෝ ශක්ති සම්බන්ධතා
ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඒක පදනම් කරගෙන අපි පිරමීඩ වර්ග තුනක් ගැන කතා කරනවා. අංක 1 සංඛ්‍යා පිරමීඩ, අංක 2 ජෛව ස්කන්ධ පිරමීඩ සහ අංක 3 ශක්ති පිරමීඩ. එතකොට අපි මේ ටික කතා කරන්න කලින් නැත්නම් මේ අනුමාත්‍රකවලට යන්න කලින් අපි දැනගන්න ඕනේ මේකේ තීරුවලින් නිරූපණය වෙන්නේ මොනවද කියලා. එතකොට අපි ගත්ත යටම තීරුව, ඒ කියන්නේ පාදම කියලා අපි හඳුන්වනවා. පාදමෙන් නිරූපණය කරන්නේ නිෂ්පාදකේ. පාදමට උඩින් තියෙන තීරුවලින් නිරූපණය වෙන්නේ පාරිභෝජකයින්. එතකොට අපි ගත්තොත් එම පාදමට උඩින් තියෙන පළවෙනි තීරුව ගත්තොත් එම ඒක ගත්තොත් ප්‍රාථමික පාරිභෝජකයින්. ඊට පස්සේ ප්‍රාථමික පාරිභෝජකයන් පස්සේ ද්විතීයික පාරිභෝජකයින්. මේ විදිහට තීරු සංඛ්‍යාව ඉහළට යන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම සංඛ්‍යා පිරමීඩයක එක් පෝෂී මට්ටම් වලට ජීවීන් සංඛ්‍යාව ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමක් තමයි කරලා තියෙන්නේ. එතකොට මේක අපි කලින් කිව්වා වගේම පෙන්වන්නේ සංඛ්‍යාව සම්බන්ධ ප්‍රස්ථාරයක් විදිහට තමයි පෙන්වන්නේ. උදාහරණයක් විදිහට නිෂ්පාදකින් සංඛ්‍යා කොපමණද, ඊට පස්සේ පළවෙනි පාරිභෝගිකයන් සංඛ්‍යා කොපමණද, ඊට පස්සේ දෙවන පාරිභෝගිකයන් සංඛ්‍යා කොපමණද, මේ වගේ දේවල්. එතකොට අපි ගත්තොත් මේකේ ජීවීන් සංඛ්‍යාව ලෙස අපි නිරූපණය කරන වර්ග මීටරයක් තුල ඉන්න ජීවීන් සංඛ්‍යාව. එතකොට සියලුම ජීවීන් සංඛ්‍යාව නේ අපි නිරූපණය කරන වර්ග මීටරයක් තුල ඉන්න ජීවීන් සංඛ්‍යාව. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ජීවීන් සංඛ්‍යාව අපිට සමහරට හිතමු පාදමට වඩා පාතමික පාරිභෝජකයන් යද්දී ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. එතකොට ඒක මට පදනම් කරගෙන අපි පාදමට වඩා අනිත් තීරුවල සංඛ්‍යාව අඩු වෙනවා නම් අපි ඒව කියන උඩුකුරු පිරමීඩ කියලා. ඒ වගේම තමයි පාදමට වඩා අනිත් සංඛ්‍යාව වැඩි වෙනවා නම්, ඒ කියන්නේ පාදමට වඩා ප්‍රාථමික පාරිභෝජකයන් වැඩි වෙනවා නම් ද්විතීයික පාරිභෝජකයන් ක්‍රමයෙන් තවත් වැඩි වෙනවා නම් හරි. එතකොට අපි ඒවලට කියනවා යටිකුරු සංඛ්‍යා පිරමීඩ කියලා. එතකොට සංඛ්‍යා පිරමීඩ උඩුකුරු වෙන්නත් පුළුවන්, යටිකුරු වෙන්නත් පුළුවන්. අපි ගත්තොත් එimhe ජෛව ස්කන්ධ පිරමීඩ. ඒ කියන්නේ දෙවන පිරමීඩ වර්ගය. එතකොට ජෛව ස්කන්ධයක් කියන්නේ අපි මොකද්ද? ජෛව ස්කන්ධයක් කියලා අපි කියන්නේ ජීවීන් තුල අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. එතකොට අපි ගත්තොත් එහෙම එක් පෝෂී මට්ටම් වල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමක් අපි ජෛව ස්කන්ධ පිරමීඩයක් කියලා හඳුන්වනවා. එතකොට අපි කලින් කිව්වා වර්ග මීටරයකට ඉන්න ජීවීන් සංඛ්‍යාව තමයි අපි සංඛ්‍යා පිරමීඩයක තීරුවකින් නිරූපණය කරේ. ඒ වගේම ජෛව ස්කන්ධ පිරමීඩයක අපි එක් තීරුවකින් නිරූපණය කරන්නේ ජීවීන්ගේ වියලි බර සලකලා ඊට පස්සේ වර්ෂයක් තුල වර්ග මීටරයකට ග්‍රෑම් විදියට තමයි අපි මේකේ ඒකකය දක්වන්නේ. එතකොට ජීවීන්ගේ වියලි බර සලකා වර්ෂයකට වර්ග මීටරයකට ග්‍රෑම් කියන ඒකකයෙන් තමයි අපි මේ ප්‍රස්ථාරයේ තීරු නිරූපණය කරන්නේ. එතන අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් යැපෙන්නන්ගේ ජෛව ස්කන්ධය නිෂ්පාදකයන්ගේ ජෛව ස්කන්ධයට වඩා සාමාන්‍යයෙන් අඩුයි. හරි. එතකොට අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ උඩුකුරු පිරමීඩ. හැබැයි මේක අපිට කියන්න බෑ 100%ක්ම හම්බෙන උඩුකුරු පිරමීඩ. ඔක පොඩි වෙනස්කම් තියෙන අවස්ථා හම්බෙන්න පුළුවන්. අපිට යටිකුරු පිරමීඩත් හම්බෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ බොහෝ වෙලාවට හම්බෙන්නේ උඩුකුරු පිරමීඩ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ශක්ති පිරමීඩ. ශක්ති පිරමීඩ ගත්තොත් එහෙම අපි දන්නවා දැන් මොකද්ද ශක්ති පිරමීඩ එකෙන් පෙන්නන්නේ එක් පෝෂී මට්ටම් හරහා ගමන් කරන ශක්ති ප්‍රමාණය. එතන මේකෙත් අපි තීරුවක ඒකකයේ ගත්තොත් එහෙම වර්ෂයකට වර්ග මීටරයට කිලෝ ජූල් කියන එකක තමයි පාවිච්චි කරන්නේ. එතකොට එක් වර්ෂයක් තුල එක් වර්ග මීටරයක් තුල කොච්චර කිලෝ ජූල් ප්‍රමාණයක් එක් පෝෂී මට්ටම් වල තියෙනවද කියලා තමයි මේකෙන් නිරූපණය කරන්නේ. එතන අපි ගත්තොත් එහෙම ශක්ති පිරමීඩ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මොන පිරමීඩද? අනිවාර්යයෙන්ම උඩුකුරු පිරමීඩ. ඒකට හේතුවක් තමයි අපි ගත්තොත් එහෙම පහළ පෝෂී මට්ටමක ඉඳන් ඉහළ පෝෂී මට්ටමකට ශක්තිය සම්ප්‍රේෂණය වෙනකොට අනිවාර්යයෙන්ම සම්ප්‍රේෂණය වෙන්නේ 10%. 90%ක්ම පරිසරයට හානි වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඒක හේතුව පදනම් වෙලා අනිවාර්යයෙන්ම අපිට හම්බෙන්නේ ශක්ති පිරමීඩ උඩුකුරු පිරමීඩ විතරයි. කිසි විටක යටිකුරු පිරමීඩයක් හම්බෙන්න බෑ ශක්ති පිරමීඩ වල. එතකොට අපි දන්නවා ආහාර දාම වල පුරුක් සංඛ්‍යාව 5කට වඩා අඩු වෙන්න ගොඩක් වෙලාවට හේතුව තමයි ඔය ශක්ති පිරමීඩ වල සිදුවන 90%ක ශක්ති හානිය. හරි. ඊළඟට අපි යමු වෙන්න බලාපොරොත්තු වෙන පරිසර පද්ධතියක ශක්තිය ගලා යාම. එතකොට අපි දන්නවා ජෛව ගෝලයට අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධාන ශක්ති ප්‍රභවය මොකද්ද? සූර්යය. අනිවාර්යයෙන්ම ප්‍රධානම ශක්ති ප්‍රභවය ජෛව ගෝලයේ ශක්තිය සපයන්නේ සූර්යයා මගින්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මේ සූර්යයාගෙන් පිට කරන ශක්තිය අවශෝෂණය කරන්න මොනවද හැඩගැසීම් පරිසරය දක්වන උදාහරණයක් විදිහට ජලය හා කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරලා හරිත ශාක සූර්ය ශක්තිය අවශෝෂණය කරලා මොකද කරන්නේ? ග්ලූකෝස් නිපදවීමක් සිදු කරනවා. අපි සරලව දන්නවා මොකද? ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ශාක ඊට පස්සේ අපි ගත්තොත් එම අනිකුත් සියලුම ස්වයංපෝෂී මේ කතාව සිද්ධ කරනවා. ඊට අමතරව ගත්තොත් එම හැබැයි රසායනික ස්වයංපෝෂීන් කතාව ගත්ත මීට වඩා වෙනස් කතාවක්. එතකොට එයාලා ශක්තිය ලබා ගන්න රසායනික සංවිධාන මට්ටම් රසායනික සංයෝග මගින්. හැබැයි අපි කතා කරන ප්‍රභා ස්වයංපෝෂීන් ගත්තොත් ප්‍රධාන වශයෙන් සූර්ය ශක්ති ප්‍රභවය කරගෙන තමයි එයාලගේ ස්වයංපෝෂී ක්‍රියාවලිය සිද්ධ කරන්නේ.
අපි ගත්තොත් එහෙම අපි කලිනුත් සාකච්ඡා කරා ශක්ති පිරමීඩය යටතේ. එතකොට පෝෂී මට්ටමෙන් පෝෂී මට්ටමට ශක්තිය ගලා යන 10%ක් විතරයි. 10%ක් විතරයි. 90%ක්ම හානි වෙනවා. එතකොට ওই විදිහට තමයි අපිට පරිසර පද්ධතියක ශක්තිය ගලා යාම හඳුනා ගන්න වෙන්නේ. හරි. අපි ඊළඟට කතා කරන්නේ ශක්ති උත්සර්ජනය ගැන. ශක්ති උත්සර්ජනය ගැන අපි කතා කරද්දී අපි කියවනේ අර පෝෂී මට්ටමේ ඉඳලා පෝෂී මට්ටමට ශක්තිය ගලා යද්දී ශක්තිය අපතේ යන්න පුළුවන් කියලා 90%ක්ම. හරි. අන්නේ අපතේ යාම ශක්තිය අපි ශක්ති උත්සර්ජනයක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ 10%ක් ප්‍රයෝජනවත් ශක්තිය වෙද්දී 90%ක්ම අපතේ යන ශක්තියක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒ අපතේ යන ශක්ති ප්‍රමාණය තමයි අපි කියන්නේ ශක්ති උත්සර්ජනයක් කියලා. එතකොට මේක ප්‍රධාන වශයෙන්ම අපිට හානි වෙන්න පුළුවන්. මොකද ශුවසනය සඳහා වැය වෙන්න පුළුවන්. ඊට පස්සේ බහිස්ත්‍රාවී හා මල ද්‍රව්‍ය බහැරවද්දී අපිට ශක්තිය වැය වෙන්න පුළුවන්. ඊට පස්සේ දේහ පටකවල ගබඩා කරන ශක්තිය තමයි අපි කියන්නේ 10%ක් කියලා. ඊට පස්සේ මේ වගේ එතකොට ප්‍රධාන වශයෙන් අපිට බහිස්ත්‍රාවී ද්‍රව්‍ය සහ ශුවසනය සඳහා තමයි මූලික වශයෙන්ම 90%ක් වගේ ශක්තිය වැය වෙන්නේ. ඊට වඩා සුළු වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හරි. මූලික වශයෙන්ම ශුවසනය සහ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පරිවහනය සඳහා තමයි නැත්නම් බහැර කිරීම සඳහා ශක්තිය වැය වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟ කතාව. ඒ කියන්නේ අපි කතා කරා දැන් පිරමීඩ ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පෝෂී මට්ටම ශක්තිය ගලා යන විදිය ගැන කතා කරා. ශක්ති උත්සර්ජනය ගැන කතා කරා. ඊළඟට අපි යමු වෙන්න යන්නේ ඊළඟ ප්‍රධාන මාතෘකාවක් ජෛව භූ රසායනික වක්‍ර පිළිබඳව. එතකොට ජෛව භූ රසායනික වක්‍ර කියලා කතා කරද්දී අපි කතා කරා ජෛව ගෝලය සමන්විත වෙලා තියෙනවා කාගෙන්ද? වායු ගෝලයෙන්, ජල ගෝලයෙන්, ශිලා ගෝලයෙන්. එතකොට මේකේ තියෙන අත්‍යවශ්‍ය රසායනික සංඝටක. උදාහරණ විදිහට අපි ගන්න පුළුවන් ජලය, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆොස්ෆරස් මේ වගේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය සංඝටක තියෙනවා. එතකොට මේ අත්‍යවශ්‍ය සංඝටක ගත්තොත් මේවා ගොඩක් වෙලාවට චක්‍රීය තම සංසරණය වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ චක්‍රීයව සංසරණය වෙන මේ චක්‍ර අපි හඳුන්වනවා මොකද? ජෛව භූ රසායනික චක්‍ර විදියට. ජෛව භූ රසායනික චක්‍ර විදියට. එතකොට මේ පාඩම යටතේදී අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා කාබන් චක්‍රය ගැන කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා නයිට්‍රජන් චක්‍රය ගැන. ඊට අමතරව අපිට හම්බ වෙනවා ෆොස්ෆරස් චක්‍රය, ජල චක්‍රය වගේ දේවල් තියෙනවා. හැබැයි මූලික වශයෙන් අපි කතා කරන්නේ මේ පාඩම යටතේදී කාබන් චක්‍රය සහ නයිට්‍රජන් චක්‍රය ගැන. මුලින්ම කතා කරන කාබන් චක්‍රය පිළිබඳව. කාබන් චක්‍රය ගැන කතා කරද්දී වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා. ඒතර වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව තිර කිරීමකට ලක් කරනවා හරිත ශාක. එතකොට තිර කරන ප්‍රධාන ක්‍රමයේ විදිහට අපි සලකන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ හරිත ශාක මත යැපෙන සතුන් කාබන් ලබා ගන්නවා ආහාර දාම ඔස්සේ. ඊට පස්සේ මියගිය ශාක හා සත්ව දේහ කොටස් මත යැපෙමින් වියෝජකින් කාබන් අවශ්‍යතාවය සපුර ගන්නවා. මීට අමතරව සියලුම ජීවීන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. එතකොට මේ පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව බාහිර වායු ගෝලයට එකතු වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් වියෝජකයේ නොමැති අවස්ථාවල මියගේ ශාක හා සත්ව දේහ කොටස් කාබන් පොසිල ඉන්ධන බවට පත් වෙනවා. ඉතින් මේකට හැබැයි අවුරුදු මිලියන ගාණක් විතර වැය වෙන සංකීර්ණ ක්‍රියාවලිය. කාබන් ඩයොක්සයිඩ් තවත් පරිසරයට එකතු වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි පොසිල ඉන්ධන දහනයේදීත් කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට එකතු වෙනවා. එතකොට කාබන් චක්‍රයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ජීවීන් කොටසක් තමයි ශුද්ධ ජීවීන් කියන්නේ. එතකොට මල දේහ මත ක්‍රියා කරලා බාහිර වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එක් කිරීමටත් නැත්නම් කාබන් එක් කිරීමටත් ශුද්ධ ජීවීන් වැදගත් වෙනවා. සාකච්ඡා කරන නයිට්‍රජන් චක්‍රය පිළිබඳව රූප සටහනේ පෙන්ලා තියෙනවා නයිට්‍රජන් චක්‍රය. එතකොට අපි දන්නවා පෘථිවිය මත නයිට්‍රජන් ප්‍රධානම ප්‍රභවය තමයි වායු ගෝලය. ඒකට හේතුව තමයි වායු ගෝලයෙන් 78ක් විතරම තියෙන්නේ නයිට්‍රජන් වායුව. එතකොට අපි ගත්තොත් එහෙනම් වායු ගෝලයේ නයිට්‍රජන් තිර කරන ප්‍රධානම ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ජෛවීය තිර කිරීම, දෙවෙනි එක තමයි වායු ගෝලයේ තිර කිරීම සහ තුන්වෙනි එක කාර්මික තිර කිරීම. එතකොට අපි ජෛවීය තිර කිරීම දිහා බැලුවොත් එහෙම පසේ නිදහස්ව ජීවත් වන ඇසිඩෝබැක්ටර් වැනි බැක්ටීරියා. ඊට පස්සේ රනිල ශාකවල මූල කැටි තුල වෙසෙන සහජීවී බැක්ටීරියා වර්ග රයිසෝබියම් වගේ කට්ටිය. හරි. මෙයාලා වායු ගෝලීය නයිට්‍රජන් ඇමෝනියා බවට පත් කරනවා. එතකොට ඇමෝනියම් අයන විදියට මෙයාලා පස තුල රැඳවිලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වායු ගෝලීය තිර කිරීම. එතකොට අපි දන්නවා N2 වායුවේ නයිට්‍රජන් අතර ප්‍රබල ත්‍රිත්ව බන්ධනයකින් තමයි බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ත්‍රිත්ව බන්ධනය බෙදින්න විශාල ශක්තියක් අවශ්‍යයි. එතකොට වායු ගෝලයේ තිර කිරීමේදී වෙන්නේ අකුණු වගේ ඇති අවස්ථාවක විශාල ශක්තියක් විමෝචනය වෙනවා. ඒ ශක්තිය ප්‍රයෝගී කරගෙන නයිට්‍රජන් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. වායු ගෝලයේ ඔක්සිජනුත් එක්ක ප්‍රතික්‍රියා කරලා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කාර්මික තිර කිරීමේදී කෙලින්ම අපි වායු ගෝලයේ නයිට්‍රජන්
නයිට්‍රේට් බවට පත් කරනවා. එතකොට අපි කතා කරා ජෛවීය තිර කිරීම, වායුගෝලීය තිර කිරීම සහ කාර්මික තිර කිරීම. එතකොට ජෛවීය තිර කිරීමේදී ඇමෝනියම් අයන විදිහට, වායුගෝලීය තිර කිරීමේදී නයිට්‍රජන් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් විදිහට, ඒ වගේම කාර්මික තිර කිරීමේදී අපිට හම්බුණා නයිට්‍රේට විදිහට අයන. එතකොට අපි බැලුවොත් එහෙම නයිට්‍රිකාරී බැක්ටීරියා ඉන්නවා පස තුල. නයිට්‍රිකාරී බැක්ටීරියාට උදාහරණ තමයි නයිට්‍රෝසෝමනාස්, නයිට්‍රෝබැක්ටර් වගේ බැක්ටීරියා. එතකොට නයිට්‍රෝසෝමනාස් බැක්ටීරියාව ගත්තොත් එහෙම අර අපි කතා කරපු ජෛවීය තිර කිරීමේදී ලැබිච්ච ඇමෝනියම් අයන එයාලට නයිට්‍රයිට බවට ඔක්සිකරණය කරන්න පුළුවන්. නයිට්‍රයිට බවට ඔක්සිකරණය කරන්න පුළුවන්. එතකොට නයිට්‍රෝසෝමනාස් බැක්ටීරියා තමයි ඒ සඳහා වැදගත් උනේ. ඊට පස්සේ මේ නයිට්‍රයිට නයිට්‍රේට බවට ඔක්සිකරණය කරන්න වැදගත් වෙනවා නයිට්‍රෝබැක්ටර් කියන බැක්ටීරියා විශේෂය. එතකොට මේ නයිට්‍රෝසෝමනාස්, නයිට්‍රෝබැක්ටර් කියන්නේ දෙන්නම නයිට්‍රිකාරී බැක්ටීරියා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම මේ නයිට්‍රයිට සහ නයිට්‍රේට අවසානයේදී අපිට කතා කරොත් එහෙම නයිට්‍රයිට ආයේ වායුගෝලීය නයිට්‍රජන් බවට පත් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා නයිට්‍රි හරණය කියලා. නැත්නම් නයිට්‍රි හාර බැක්ටීරියා මගින් තමයි මේක සිද්ධ කරන්නේ. මේ සඳහා වැදගත් වෙනවා සියුඩෝමනාස් සහ තයෝබැසිලස් කියන නයිට්‍රි හාරී බැක්ටීරියා වර්ග දෙක. එතකොට බැක්ටීරියා වර්ග දෙකක් හිටිය නයිට්‍රිකාරී බැක්ටීරියා සහ නයිට්‍රි හාරී බැක්ටීරියා. එතකොට ඇමෝනියම් අයන නයිට්‍රයිට කරා, නයිට්‍රයිට නයිට්‍රේට කරා කවුද? නයිට්‍රිකාරී බැක්ටීරියා. ඊට පස්සේ නයිට්‍රයිට වායුගෝලීය නයිට්‍රජන් කරා නයිට්‍රිහාරී බැක්ටීරියා. එතකොට මතක තියෙන්න ඕනේ ඒවයේ වෙන වෙනම බලපෑම කොහොමද කියලා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි කතා කරන්නේ නයිට්‍රේට විදිහට අවසානයේදී නයිට්‍රිකාරී බැක්ටීරියා ඔක්සිකරණය කරා කියලා. මේ නයිට්‍රේට ශාක වලට අවශෝෂණය කරන්න පුළුවන්. ශාක වලට අවශෝෂණය කරාට පස්සේ ඒක පරිභෝජනය කරන සතුන් ආහාර දාම ඔස්සේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුර ගන්නවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ජීවිගේ මරණයෙන් පස්සේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා දේහවල තිබිච්ච නයිට්‍රජන් ඇමෝනීකරණයෙන් ඇමෝනියම් සංයෝග බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ විවිධ පරිසර දූෂක හා ඒවායේ බලපෑම් පිළිබඳව. එතකොට තුන්වෙනි අනුමාත්‍රකාව විදිහට අපි විවිධ පරිසර දූෂක හා ඒවායේ බලපෑම් සාකච්ඡා කරන්න 15 වෙනි පාඩම තුල අපි ගත්තොත් එහෙම ජනගහනය වැඩිවීමත් සමග හරි ජනගහනය දිනෙන් දින ඉහළ යනවා. අපි කතා කරා මානව වර්ධන වක්‍රය පිළිබඳව. හරි. එතකොට ජනගහනය දිනෙන් දින ඉහළ යාමත් සමග පරිසරයේ මුදාගෙන අපද්‍රව්‍ය ප්‍රමාණයත් ඉතාමත් ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අපද්‍රව්‍ය නිසා පරිසරයට ඇති වෙන බලපෑම තමයි මෙතනදී සාකච්ඡා කරන්න යන්නේ. අපි මුලින්ම කතා කරනවා පරිසර දූෂණය ගැන. එතකොට පරිසර දූෂණය ගැන කතා කරද්දී අපි මුලින් දැනගන්න ඕනේ මොකද්ද මේ පරිසර දූෂණය කියලා කියන්නේ. එතන පරිසර දූෂණය කියලා කියන්නේ ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම අපි කියනවා පරිසර දූෂණය කියලා. මොකද්ද? ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු වීම අපි කියනවා පරිසර දූෂණය කියලා. එතකොට මේ පරිසර දූෂණ ප්‍රධාන ක්‍රම තුනකට වෙන්න පුළුවන්. එකක් තමයි පස දූෂණය වෙන්න පුළුවන්. අනිත් එක තමයි ජල දූෂණය සිද්ධ වෙන්න පුළුවන්. වායු දූෂණය වෙන්න පුළුවන්. ප්‍රධාන ක්‍රම තුනයි පස දූෂණය, ජල දූෂණය සහ වායු දූෂණය. අපි මුලින්ම අවධානය යොමු කරමු පරිසර දූෂණයට බලපාන සාධක ගැන. පරිසර දූෂණයට බලපාන සාධක ගැන අපි අවධානය යොමු කරද්දී ප්‍රධාන වශයෙන් තියෙන පුළුවන් කෘෂි රසායනික ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, හරිතාගාර වායු, බැරලෝහ, අංශුමය අපද්‍රව්‍ය, ගෘහස්ත අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වගේ ප්‍රධාන දූෂණයට බලපාන නැත්නම් පරිසර දූෂණයට බලපාන සාධක ගොඩක් තියෙනවා. අපි මේ සාධක ගැන වෙන වෙනම විස්තරාත්මකව සාකච්ඡා කරන් තමයි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි මුලින්ම අවධානය යොමු කරනවා කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතය නිසා සිදු වෙලා තියෙන පරිසර හානි මොනවද කියලා. හරි. අපි දැන් කතා කරොත් එහෙම කෘෂි රසායනික ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම දැනගන්න ඕනේ. කෘෂි කර්මාන්තයේ භාවිත වෙන કૃත්‍රිම සංශ්ලේෂණක රසායනික ද්‍රව්‍ය අපි කියන කෘෂි රසායනික ද්‍රව්‍ය කියලා. ඒතර මේවල උදාහරණ විදිහට ගන්න පුළුවන් රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක වගේ දේවල් උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඒතර මේක ගොඩක් වෙලාවට මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන කෙටි කාලින වාසිය බලාපොරොත්තු වෙයි. ඒතර අපි ගත්තොත් එහෙම ඔය වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක වගේ දේවල් අපි පලිබෝධකනාශක කියලා පොදුවේ හඳුන්වනවා. ඒතකොට අපි ගත්තොත් එහෙම LD50 value නැත්නම් LD50 කියලා පොඩි මාත්‍රාවක් තියෙනවා. ඇත්තට මේකට අපි කියන්නේ LD50 කියලා කියන්නේ යම්කිසි පලිබෝධ විශේෂයක ගහණය 150ක් මර්ධනය කිරීමට අවශ්‍ය රසායනික මාත්‍රාවට අපි LD50 value එක කියලා කියනවා. 2014 දෙසැම්බර් 23 රජය විසින් නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව සමහර කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවි හා භාවිතය තහනම් කරා. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ග්ලයිෆොසේට්, ප්‍රොපනීල්, ඊට පස්සේ කාබරිල්, කාබෆියුරාන් වගේ රසායනික සංයෝග නැත්නම් කෘෂි රසායනික සංයෝග.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ කාර්මික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම පිළිබඳව. එතකොට කාර්මික අපද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. එතකොට කාර්මික අපද්‍රව්‍ය කියලා අපි හඳුන්වන්නේ කර්මාන්තශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ ඉවතලන හැබැයි ආපසු ප්‍රයෝජනෙට ගන්න බැරි ද්‍රව්‍ය තියෙනවා. අපි ඒවලට කියනවා කාර්මික අපද්‍රව්‍ය කියලා. එතකොට මේ කාර්මික අපද්‍රව්‍ය පරිසරයට එක්වීම නිසා පරිසර දූෂණය සහ පරිසරය අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට බැහැර කරන ද්‍රව්‍ය වල උදාහරණ අපිට ගන්න පුළුවන් හයිඩ්‍රෝකාබන, ඊට පස්සේ හරිතාගාර වායු, බැරලෝහ, ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ්, අංශුමය අපද්‍රව්‍ය, නයිට්‍රජන් වල ඔක්සයිඩ් වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් කාර්මික අපද්‍රව්‍ය වලට. අපි මේ එක එක ඒවායේ බලපෑම සහ මේවා නිකුත් වන ක්‍රම පිළිබඳව තමයි ඊළඟට අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම අපි බලමු හයිඩ්‍රෝකාබන. ඒතකොට හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා 14 වෙනි පාඩමේ සාකච්ඡා කරා. හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු වෙච්ච සංයෝග. සාකච්ඡා කරන්න යන්නේ හයිඩ්‍රෝකාබන පරිසරයෙන් නිදහස් වන ක්‍රම පිළිබඳව. එතකොට කාබනික අපද්‍රව්‍ය මත බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් මෙතේන් වායුව බාහිර වායු ගෝලයට නිකුත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වගේ ඉන්ධන භාවිතයේදී හයිඩ්‍රෝකාබන පරිසරයට නිදහස් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඊට අමතරව ලිහිසි තෙල්, ග්‍රීස් වගේ ස්නේහක යොදා ගැනීමේදී හයිඩ්‍රෝකාබන පරිසරයට එකතු වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ හරිතාගාර වායු විමෝචනය පිළිබඳව. ඉතින් මේ හරිතාගාර වායු විමෝචනය ගැන කතා කරද්දී අපි කතා කරන්න වෙනවා අනිවාර්යයෙන්ම හරිතාගාර ආචරණය පිළිබඳව. එතකොට මේ හරිතාගාර ආචරණය කියන්නේ ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්. මේ හරිතාගාර ආචරණය දායක වෙනවා පෘථිවියේ උණුසුම තබා ගැනීමට, ඒ වගේම ජීවයට හිතකර දේශගුණයක් පවත්වා ගැනීමට මේ හරිතාගාර ආචරණය කියන ක්‍රියාවලිය වැදගත් වෙනවා. එතකොට හරිතාගාර ආචරණය ගත්තොත් එimhe මේකට දායක වන වායු හරිතාගාර වායු කියලා අපි හඳුන්වනවා. මේ හරිතාගාර වායු වලට උදාහරණ තමයි කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, ඒ වගේම මෙතේන්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, ජල වාෂ්ප වගේ දේවල්. එතකොට මේ හරිතාගාර වායු ප්‍රශස්ත මට්ටමක වායු ගෝලයේ පවතිනවා නම් මේක ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් විදිහට අපිට සලකන්න පුළුවන්. හැබැයි මේ නියමිත ප්‍රමාණයට වඩා හරිතාගාර වායු සාරණය වැඩි වුණොත් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ගෝලීය උණුසුම වගේ අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒත් අපි ගෝලීය උණුසුමට හේතු සහ ගෝලීය උණුසුමේ ඇතිවන බලපෑම් පිළිබඳ වෙනම අනුමානටකක් ඇතුළත සාකච්ඡා කරනවා. එතකොට අපි මෙතෙන්දී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතකොට අපි හරිතාගාර වායු පරිසරයේ නිදහස් වන ක්‍රම ගැන අවධානය යොමු කරොත් ප්‍රධාන වශයෙන්ම හරිතාගාර වායු පරිසරයේ නිදහස් වෙන්නේ පොසිල් ඉන්ධන දහනය. ඒතර ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් තමයි පොසිල් ඉන්ධන දහනයෙන් මේ ලෙස පරිසරයට නිදහස් වෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ගිනි කඳු පිපිරීම වගේ ස්වභාවික තත්වයන් වලදී කාබන් ඩයොක්සයිඩ් අමතරව සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායුන් පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් කාබනික අපද්‍රව්‍ය මත බැක්ටීරියා ක්‍රියා කරලා මෙතේන් වගේ වායු පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඊට අමතරව ශීතකරණ වායු සමන යන්ත්‍ර වලින් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නැත්නම් CFC පරිසරයට නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට අපි තුන්වෙනි කතාව බලන්න යන්නේ. ඒ කියන්නේ බැරලෝහ පරිසරය තුළට රැස්වීම. එතකොට මේකෙදී අපි ගත්තොත් බැරලෝහයක් කියලා කියන්නේ ඉහළ ඝනත්වයක් වගේම ඉහළ සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් තියෙන්න පුළුවන් ලෝහ අපි කියනවා බැරලෝහ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම බැරලෝහ වල උදාහරණ තමයි මර්කරි, ඊට පස්සේ ආසනික්, ක්‍රෝමියම්, කැඩ්මියම්, ලෙඩ්, කොපර්, මැංගනීස්, සින්ක් වගේ ඒවා අපිට බැරලෝහ වර්ග වලට උදාහරණ විදියට දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලන්න යන්නේ මේ බැරලෝහ කොහොමද පරිසරයට නිදහස් වෙන්නේ කියලා. එතකොට කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ආසනික් වගේ දේවල් පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ලෙඩ් අඩංගු පෙට්‍රල් දහනයෙන් ලෙඩ් වගේ දේවල් පරිසරයට නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තීන්ත, සිමෙන්ති, කඩදාසි, රබර් වර්ණකල යොදා ගන්න ක්‍රෝමියම් වගේ දේවල් පරිසරයට නිදහස් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම උෂ්ණත්ව මානවල, පීඩන මානවල වගේ උපකරණවල භාවිතා කරනවා රසදිය. ඉතින් මේ රසදිය මේ උපකරණ බිඳී යාමේදී පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම කාර්මික අපද්‍රව්‍ය විදියට මේ කියන බැරලෝහ වර්ග ප්‍රධාන වශයෙන් පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඒතකොට ඒකේ සිද්ධ වෙන්න අයහපත් බලපෑමක්. අපි ඊළඟට කතා කරනවා අංශුමය අපද්‍රව්‍ය පිළිබඳව. එතකොට අංශුමය අපද්‍රව්‍ය ගැන අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන් අපිට අංශුමය අපද්‍රව්‍ය වර්ග දෙකක් ඔස්සේ කතා කරන්න පුළුවන්. එකක් තමයි ඝන අංශුමය අපද්‍රව්‍ය, අනිත් එක තමයි ද්‍රව අංශුමය අපද්‍රව්‍ය. අපි මේ එක් කාණ්ඩයට අයිති වෙන උදාහරණ මුලින්ම සාකච්ඡා කරමු. ඒත් ඝන අංශුමය අපද්‍රව්‍ය විදිහට අපිට සලකන්න පුළුවන් කාබන් අංශු, බැරලෝහ අංශු, ඊට පස්සේ අලු, දූවිලි, ඇස්බෙස්ටෝස් වගේ දේවල්. ඒ වගේම ද්‍රවාංශුමය අපද්‍රව්‍ය විදිහට අපිට සලකන්න පුළුවන් ජල බිඳිති, ද්‍රව කාබනික අංශු, ඊට පස්සේ රසදිය බිඳිති වගේ දේවල්. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ තවත්
කාර්මික අපද්‍රව්‍යයක් විදිහට නිකුත් වෙන සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිළිබඳව. එතකොට මේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සැලකුවොත් මේක කටුක ගන්ධයක් තියෙන වායුවක්. ඒ වගේම මේ සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව අම්ල වැසි වලින් දැඩි අර්බුදකාරී තත්ත්වයන් නැති කරන්න දායක වෙනවා. අපි මේ අම්ල වැසි පිළිබඳවත් ඉදිරියේදී සාකච්ඡා කරනවා වැඩි දුරටත්. ඒ වගේම අපි ගත්තොත් එහෙම සල්ෆර් ඩයොක්සයිඩ් නිසා ශ්වසනාබාධත් ඇති වෙන්න පුළුවන්. අපි ඊළඟට බලන්න යන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් පරිසර නිදහස් වන ක්‍රම පිළිබඳව. එතකොට අපි ගත්තොත් ගල් ලඟුරු ඉන්ධනයක් ලෙස බහුලව භාවිතා කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම පෙට්‍රෝලියම් ඉන්ධන දහනය. ඊට පස්සේ අපි කතා කරා 14 වෙනි පාඩමේදී රබර් වල්කනයිස් කිරීම. එතකොට රබර් වල්කනයිස් කරන්නේ සල්ෆත් එක්ක ප්‍රතික්‍රියා කරලා. එතකොට වල්කනයිස් කරන ලද රබර් නිෂ්පාදනයේදී සිදුවන දහනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම සමහර ඉන්ද්‍රිය ද්‍රව්‍ය මත බැක්ටීරියා ක්‍රියා කරලා සල්ෆර් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ගිනි කඳු පිපිරීමේදී කෙනෙක් ස්වභාවික ක්‍රියාවලියක් මේ ස්වභාවික ක්‍රියාවලියේදී සල්ෆර් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වෙන්න පුළුවන්. අපි කතා කරොත් නයිට්‍රජන් වල ඔක්සයිඩ් පිළිබඳව. එතකොට ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙනවා නයිට්‍රජන් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායු දෙක. එතකොට මේකෙත් ප්‍රධානම වශයෙන් නයිට්‍රජන් වල ඔක්සයිඩත් බලපාන්නේ අම්ල වැසි ඇති කිරීම සහ ශ්වසන රෝග ඇති වෙන්න. එතකොට අපි ගත්තොත් එහෙම නයිට්‍රජන් වල ඔක්සයිඩ් පරිසර නිදහස් වන ක්‍රම වලට උදාහරණ. එතකොට විදුලි කැටීම් වගේ ශක්ති විමෝචනයක් අධික ශක්ති විමෝචනයක් සිදු වෙන අවස්ථාවලදී වායු ගෝලීය නයිට්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා නයිට්‍රජන් ඔක්සයිඩ් හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙනම් වාහනවල තියෙන අභ්‍යන්තර දහන එන්ජිම් තුල නයිට්‍රජන් ඔක්සිජන් එකිනෙක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මේවා තමයි ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් ඔක්සයිඩ් නැත්නම් නයිට්‍රජන් වල ඔක්සයිඩ් පරිසරයට නිදහස් කරන ක්‍රම. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ අම්ල වැසි ඇතිවීම පිළිබඳව. එතකොට අපි කතා කරොත් සාමාන්‍ය වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව සාමාන්‍ය වර්ෂා ජලයේ දිය වෙලා pH අගය සාමාන්‍ය 5.6ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා 5.6ක් කියන්නේ යම් ආම්ලික ගතියක් සාමාන්‍ය වර්ෂා ජලයේ තියෙනවා. හැබැයි අපි කතා කරා කලින් සල්ෆර් ඩයොක්සයිඩ් ඒ වගේම නයිට්‍රජන් වල ඔක්සයිඩ් වගේ දේවල්. එතකොට අපි ගත්තොත් මේවා ඉහළ යාම නිසා සමහර වෙලාවට ආම්ලිකතාවයේ වර්ෂා ජලයේ ආම්ලිකතාවයේ අර අපි කතා කරපු 5.0 අගයට වඩා පහළ යන්න පුළුවන්. pH අගය පහළ යනවා කියන්නේ මොකද්ද? ආම්ලික ස්වභාවය තව වැඩි වෙනවා. ඒත් අපි ගත්තොත් එහෙම ජලයේදී වන සල්ෆර් ඩයොක්සයිඩ් වායුවෙන් හැදෙනවා සල්ෆියුරස් ආම්ලය. ජලයේ සල්ෆර් ඩයොක්සයිඩ් දිය වුණොත් හැදෙනවා සල්ෆියුරස් ආම්ලය. එතකොට මේ සල්ෆියුරස් ආම්ලයට ඔක්සිකරණය වෙලා හදන්න පුළුවන් සල්ෆියුරික් ආම්ලය. කියන්නේ ප්‍රබල ආම්ලයක් තමයි අපි දන්නවා සල්ෆියුරික් කියන්නේ. එතකොට මුලින්ම හැදුනා සල්ෆියුරස් සල්ෆර් ඩයොක්සයිඩ් ජලයත් එක්ක දිය වෙලා ඊට පස්සේ මේක ඔක්සිකරණය වෙලා සල්ෆියුරික් ආම්ලය හැදුණා. ඒ වගේම සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායු ජලයේ දිය වෙලා සල්ෆියුරික් ආම්ලය හැදෙන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රම දෙකෙන්ම සල්ෆියුරික් ආම්ලය වර්ෂා ජලයට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එimhe නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ආම්ලික ස්වභාවය වැඩි කරන්න දායක වෙන තවත් වායුවක්. එතකොට මේක වෙන්නේ ජලය සමග නයිට්‍රජන් ඩයොක්සයිඩ් ක්‍රියාත්මක වෙලා HNO3 ආම්ලය හදනවා. HNO3 ආම්ලය. එතකොට ඒ කියන්නේ නයිට්‍රජන් සහ සල්ෆියුරික් ආම්ලය තමයි ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ආම්ල වැසි වලට බලපාන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරන ආම්ල වැසි වලින් ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව. එතකොට වනාන්තර හා භෝග වගා විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම ආම්ල වැසි බලපානවා. එතකොට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් ඇති කරනවා ආම්ල වැසි වලින්. ඊට අමතරව ශාකවල ಖನಿಜ අවශෝෂණයටත් මේ ආම්ලික නැත්නම් ආම්ල වැස්ස බලපෑම් ඇති කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ජලජ ජීවීන්ට දැඩි බලපෑම් ඇති කරන්න පුළුවන්. මොකද ජලජ පරිසර පද්ධති ආම්ලික වෙනවා කියන්නේ ඒක ජලජ ජීවීන්ට දැඩි බලපෑමක් එල්ල කරනවා. ඊට අමතරව ඓතිහාසික වටිනාකමක් තියෙන ලෝහ මිදී කිරීම, ගොඩනැගිලි ප්‍රතිමා වගේ දේවල් විනාශ වෙන්න පුළුවන්. ඊට අමතරව බැරලෝහ වල විශේෂහිත බැරලෝහ දිය වෙලා ජලජ පරිසර පද්ධති වලට එකතු වෙන්න පුළුවන්. ඒතකොට ජලජ පරිසර පද්ධති වල අහිතකර මට්ටමින් මේ ලෝහ සාණ්ඩ නැත්නම් බැරලෝහ සාණ්ඩ ඉහළ යන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ගෘහස්ථ අපද්‍රව්‍ය පිළිබඳව. එතකොට ප්‍රධාන වශයෙන් අපිට ගෘහස්ථ අපද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් අපි ඉවතල යන ආහාර ද්‍රව්‍ය, ඊට පස්සේ අපි ගත්තොත් ඉවතල යන ප්ලාස්ටික් සහ පොලිතීන් ද්‍රව්‍ය, ඊට පස්සේ ඉවතල යන ඇඳුම් පැළඳුම්, ඊට පස්සේ වීදුරු, ඊට පස්සේ පෝසිලන් භාණ්ඩ, ගෙවල් වල කසල
බහිස්ත්‍රාවී ඵල වගේ මේ දේවල් ප්‍රධාන වශයෙන්ම ගෘහස්ත අපද්‍රව්‍ය විදිහට බාහිර වායු ගෝලයට බාහිර පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේක නිසාත් පරිසර දූෂණය සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ අපි සාකච්ඡා කරන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පිළිබඳව. ඒතකොට මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා අපි හඳුන්වන්නේ ස්ථිර වශයෙන්ම නැවත භාවිතයකින් තොරව ඉවතලන ඉලෙක්ට්‍රොනික උපාංග. එතකොට මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල ප්‍රධානම ගැටලුව තමයි මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල අඩංගු වෙලා තියෙනවා බැරලෝහ. මේ බැරලෝහ කියන්නේ අපි කලින් කතා කරා බැරලෝහ වලින් අධික බලපෑම් ඇති කරනවා පරිසරය. උදාහරණ විදිහට අපිට නැවතත් මතක් කරොත් බැරලෝහ ඊයම්, රසදිය, කැඩ්මියම්, බෙරිලියම්, ආසනික් වගේ බැරලෝහ බැටරි මගින්, පරිපථ පුවරු මගින්, ඊට පස්සේ දුරකථන, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික උපකරණ, ඩයෝඩ මේ වගේ දේවල් නිසා පරිසරයට එකතු වෙන්න පුළුවන්. ඊට අමතරව පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වගේ දේවල් පරිගණක ආවරණ, රැහැන් ආවරණ තිබිලා පරිසරයට එකතු වෙන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ වර්තමාන වෙනට සීක්‍රෙන් ඉහළ යන ගැටලුකාරී තත්ත්වය. ඊට පස්සේ අපි කතා කරමු න්‍යෂ්ටික අපද්‍රව්‍ය පිළිබඳව. න්‍යෂ්ටික අපද්‍රව්‍ය කියලා කියන්නේ න්‍යෂ්ටික ඉන්ධන සකසන ස්ථාන, න්‍යෂ්ටික ප්‍රතික්‍රියක, න්‍යෂ්ටික අවිකර්මාන්තශාලා වගේ තැන් වලින් ඉවතලන විකිරණශීලී සහ අධික දූලක සහිත නැත්නම් අධික විෂ සහිත ද්‍රව්‍ය අපි කියනවා න්‍යෂ්ටික අපද්‍රව්‍ය කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ටික ඉන්ධන ලෙස යොදා ගන්නවා යුරේනියම් සහ ප්ලුටෝනියම් කියන මූල ද්‍රව්‍ය. එතකොට මේකේ ගැටලුව තමයි මේක විකිරණශීලතාවය අවුරුදු දහස් ගණනකට වත් පැවතෙන්න පුළුවන්. මේක දැඩි අර්බුදකාරී තත්ත්වයක්. එතකොට මේක විෂකතිය නැති වෙන්න නැත්නම් මේක විකිරණ ස්වභාවය නැති වෙන්න විශාල කාල ප්‍රමාණයක් ගත වෙනවා. මේකින්ද අපි කරන දේ තමයි න්‍යෂ්ටික අපද්‍රව්‍ය කොන්ක්‍රීට් වල හරි නැත්නම් ලෝහ වලින් තරු ආවරණයක් තුල අසුරලා ගොඩබිම හෝ ගැඹුරු මුහුදේ තැන්පත් කරනවා. අපි සාකච්ඡා කරන ගෘහස්ත රසායනික ද්‍රව්‍ය පිළිබඳව. එතන ගෘහස්ත රසායනික ද්‍රව්‍ය භාවිතය බහුල ලෙස වැඩි වෙලා තියෙනවා කාර්මික දියුණුවත් එක්ක. මේ කාර්මික දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු ස්වභාවික ද්‍රව්‍ය වෙනුවට කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතයට පුරුදු වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වර්තමාන වෙනට ආහාර ආකලන ද්‍රව්‍ය විදිහට, ශෝධනකාරක විදිහට, ඖෂධ, තීන්ත, රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේපන විදිහට ගෘහස්ත රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ අනුමාත්‍රිකා වෙන වෙනම කතා කරොත් අපි පළවෙනි අනුමාත්‍රික විද්‍යාවේ තෝරගන්නවා ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය නැත්නම් ආහාර ආකලන ද්‍රව්‍ය කියන එක. එතකොට අපි මේ ආහාර ආකලන ද්‍රව්‍ය එකතු කරන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාරයේ රසය, සුවඳ, පෙනුම, ඒ වගේම පෝෂණ ගුණය, කල් තබා ගැනීම වගේ විවිධ ගුණාංග වැඩි කර ගැනීම සඳහා. එතකොට මේ අපි කතා කරන ආහාර ආකලන ද්‍රව්‍ය වලට තියෙනවා E අංකය කියලා. එතකොට මේ E අංකය කියලා කියන්නේ මේක සම්බන්ධව නැත්නම් මේක පරීක්ෂණාත්මකව මේ පාවිච්චි කරන ආකලන ද්‍රව්‍ය ආරක්ෂිතයි කියලා තහවුරු කරපු අනුමැතියක් තමයි මේ E අංකයෙන් ලැබෙන්නේ. ඇත්තට මේ අනුමැතිය ලැබෙන්නේ යුරෝපා සංගමයේ. එතකොට මේ E අංකය කියන එකෙන් සම්පූර්ණයෙන්ම යෝග්‍ය බව තියෙනවද කියන එක ඇත්තටම සමහර තැන්වලදී ගැටලුව පැන නැගිලා තියෙනවා. හැබැයි මෙතන ඇත්තට E අංකය අනිවාර්යයෙන් දෙන්නේ යුරෝපා සංගමයේ එක නිර්දේශ කරමින් පසුව ආරක්ෂිතයි කියලා නිර්දේශ කරාට පසුව හැබැයි මේ E අංකය ලැබුව පමණින්ම අපිට මේවා හිතුමනාපට භාවිතා කිරීමෙන් යම්කිසි ගැටලුකාරී තත්වයන් පැන නගින්න පුළුවන්. ඒතකොට මේවා සම්බන්ධව විවිධ රිසර්ච් වගේ දේවල් පැවැත්වෙනවා. නමුත් මේවා යම් හේතුන් මත මේවායි සත්‍යම කරුණු අනාවරණය වෙනවාද කියලා පොඩි ගැටලුකාරී තත්වයකුත් තියෙනවා. ඊළඟට අපි බලන්න යන්නේ ආහාරයට යොදන රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන රෝග පිළිබඳ. එතකොට මේ යොදන ආකලන ද්‍රව්‍ය නිසා ඇතිවෙන්න පුළුවන් රෝග තමයි ඇදුම, වකුගඩු රෝග, දියවැඩියාව, හෘද රෝග, පිළිකා, ඒ වගේම පෝෂණය සම්බන්ධ රෝග, ස්නායු පද්ධතිය රෝග, ළමුන්ගේ අධික්‍රියාකාරීත්වය වගේ දේවල්. අමතරව මන්ද මානසික තත්ත්වවල ගැටලුකාරී තත්ත්වයන්. ඊට පස්සේ ආහාර මාර්ග ආශ්‍රිත රෝග. ඒතර අපිට පේනවා මේ රසායනික ද්‍රව්‍ය භාවිතය එතරම්ම හිතකර දෙයක් වෙන්නේ. ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් මීට වඩා අපිට යහපත් තත්ත්වයක් තමයි උදා වෙන්නේ. නමුත් මේ රසායනික ද්‍රව්‍ය භාවිතය ආහාරත් එක්ක රසායනික ද්‍රව්‍ය භාවිතය නැඹුරු වීම සමග දැඩි ගැටලුකාරී තත්ත්වයන් වල තමයි මිනිස්සුන්ට මුහුණ පාන්න වෙලා තියෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරන ශෝධනකාරක පිළිබඳව. ශෝධනකාරක ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ පිරිසිදු කිරීම කටයුතු සඳහා. ඉතින් මේ ශෝධනකාරක විදිහට අපිට ගන්න පුළුවන් සබන්, ඊට අමතරව ෂැම්පෝ වර්ග, ශාලක වර්ග මේ විදිහට අපිට ප්‍රධාන වශයෙන් ශෝධනකාරක විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතර අපි ගත්තොත් එහෙම සබන් වගේ දෙයක් නිපදවන මූලික අමුද්‍රව්‍ය වෙන්නේ ශාක තෙල් ඕ සත්වමේදය. ඊට අමතරව ප්‍රබල භාෂ්මයක් උදාහරණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ද්‍රව්‍යයක්. ඒතකොට මේකෙන් අපිට ලොකු බලපෑමක් ඇති කරන රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා නැහැ.
හැබැයි කටින ජලයේදී අපිට සබන් වල පෙර නගින්නේ නැහැ. එතකොට අපිට ගැටලුවක් මතුවෙනවා. ඒකට විසඳුමක් විදිහට අපි කෘත්‍රිම ශාලක භාවිතා කරනවා. මේ කෘත්‍රිම ශාලක වල තියෙන ගැටලුව තමයි මේ කෘත්‍රිම ශාලක වල ඇති මිශ්‍රණය සැලකුවොත් මේකේ තියෙන කෘත්‍රිමව සංශ්ලේෂණය කළ රසායනික ද්‍රව්‍ය. ඉතින් මේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වීම නිසා පරිසරයේ ජලජ ජීවීන්ට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව හෝටල් ආශ්‍රිතව පිහිටලා තියෙන සාගර කලාපයේ කොරල් පරිවිනාශ වෙන්න පුළුවන්. ඊට පස්සේ මිරිදිය ජලාශවල ජෛව විවිධත්වය අඩු වෙන්න පුළුවන්. මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් පැන නගිනවා. ඒ වගේම මේ කෘත්‍රිම ශාලක අධික භාවිතයේ ප්‍රතිඵලයක් විදිහට ජලජ පරිසර පද්ධති මත ශාලක පෙන කැටි දකින්නත් හම්බ වෙනවා. ඊට අමතරව දික්කල් ලෙස ආලේපන භාවිතය නිසා අක්මාව වග්ගඩු මොළය වගේ අවයව වලට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව සමහරලාට හිසකස් වර්ණක විරංජන අඩංගු සංයෝග භාවිතයේදී අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මේ අසාත්මිකතා හිසකැසීම්, පළු මතුවීම, මිදිමීම් වගේ තත්ත්වයන්ගේ ආරම්භ වෙලා සමහරට මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ආලේපන තීන්ත පිළිබඳව. ආලේපන තීන්ත කියලා කියන්නේ යම්කිසි පෘෂ්ඨයක් ආරක්ෂාව සඳහා ආලේපනය කරන ආවරණ පටලයක්. මේ ආවරණ පටලය සහ මේකේ අභිමත වර්ණයක් ගැල්වීම නිසා ඒකට ආකර්ෂණීය බවකුත් ලබා දෙනවා. ආලේපන තීන්තවල ප්‍රධාන සංගරක තුනක් අන්තර්ගත වෙනවා. එක තමයි වර්ණකය, අනිත් එක තමයි බන්ධක ද්‍රව්‍ය සහ වාහකය. මුලින්ම අපි සාකච්ඡා කරන වර්ණකය පිළිබඳ. වර්ණකයේ විදිහට පාවිච්චි කරන්නේ බොහෝ විට ලෝහ ඔක්සයිඩ් හා ලෝහ ලවණ. එතකොට සියුම්ව කුඩු කරන ලද ලෝකඩ, රන්, සිංක්, ඇලුමිනියම් වගේ ලෝහවල ලෝහවල ඔක්සයිඩ් ලවණ වගේ දේවල් වර්ණක ලෙස යොදා ගන්නවා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම බන්ධක ද්‍රව්‍ය පිළිබඳ. මේ බන්ධක ද්‍රව්‍ය වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය. ඊළඟට අපි කතා කරන වාහකයේ පිළිබඳව. මේ වාහකයේ විදියට ටර්පන්ටයින් වගේ වාෂ්පශීලී සංයෝගات භාවිතා කරනවා. ඒ වගේම ජලයේ ද්‍රව්‍ය බන්ධන නම් පාවිච්චි කරන්නේ මේක සඳහා අපි වාහකයේ විදියට ජලය භාවිතා කරන්න පුළුවන්. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ පොසිල් ඉන්ධන හා අපද්‍රව්‍ය දහනය පිළිබඳව. පොසිල් ඉන්ධන දහනය වල ප්‍රධානම අවස්ථාව තමයි කර්මාන්තශාලා, රථ වාහන, තාප බලාගාර හා ගෘහස්ත කටයුතු වලදී. ඊට අමතරව පොලිතීන්, ප්ලාස්ටික් වගේ අපද්‍රව්‍ය දහනය නිසාත් විවිධ වායුන් පරිසරයට එකතු වෙන්න පුළුවන්. උදාහරණ විදිහට කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු පරිසරයට එකතු වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ දික්වල පවත්නා කාබනික ද්‍රව්‍ය පිළිබඳව, නැත්නම් දික්වල පවත්නා කාබනික දූෂක පිළිබඳව. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ සංයෝගවල තියෙන විශේෂ ලක්ෂණ ටික මුලින්ම අපි අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට මේ කාබනික දූෂක දිගු කාලයක් පුරා පරිසරයේ නොනැසී පවතිනවා. ඒ වගේම මේවා ආහාර ධම්ම ඔස්සේ ජීවි දේහ තුල එක්රැස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශාල ප්‍රදේශයක් පුරා මේ කාබනික දූෂක පැතිරලා තියෙන්නේ. ඒ වගේම මේ කාබනික දූෂක වල විෂදායී බව ඉතාමත් ඉහළ. එතකොට දිගු කාල පවත්න කාබනික දූෂක ප්‍රධාන වශයෙන් කසල දුසිම යටතේ රසායනික සංයෝග 12ක් හඳුනාගෙන තියෙනවා. ප්‍රධානතම රසායනික සංයෝග 12ක්. ඒතකොට උදාහරණ විදිහට අපිට කතා කරන්න පුළුවන් ෆියුරෑන්, ඊට පස්සේ හෙක්සක්ලෝරෝ බෙන්සීන්, බයික්ලෝරික් උඩ බයිෆීනයිල් වගේ ප්‍රධාන තර්ජනයක් ඇති විය හැකි දිගු කාල පවත්න කාබනික දූෂක 12ක් හඳුනාගෙන තියෙනවා. එතකොට මේ කාබනික දූෂක නිසා නැත්නම් දිගු කාල පවත්න කාබනික දූෂක නිසා ප්‍රධාන වශයෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම් තමයි උපතේදී විකෘති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පිළිකා, බුද්ධිහීන වීම, ප්‍රතිශක්ති හා ප්‍රජනක පද්ධති වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්නත් බලපෑම් ඇති කරන්න පුළුවන් මේ දිගු කාල පවතින කාබනික දූෂක වලට. ඊළඟට අපි බලන්නේ පරිසර දූෂණයේ අහිතකර බලපෑම් පිළිබඳව. මෙහිදී අපි පරිසරයේ දූෂණයේ ඍජු බලපෑම් සහ පරිසර දූෂණයේ වක්‍ර බලපෑම් පිළිබඳව සාකච්ඡා කරනවා. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ පරිසර දූෂණයේ ඍජු බලපෑම් පිළිබඳව. මෙතනදී පළවෙනි එක විදිහට කතා කරන අම්ලවැසි ඇතිවීම. ඒතකොට අම්ලවැසි ඇතිවීම පිළිබඳව අපි මීට කලින් අනුමාත්‍රාවක් කරද්දී වැඩි දුරටත් සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට අපි අම්ලවැසි ඇතිවීම ඍජු බලපෑමක් විදිහට මෙතනදී වැඩි දුරට සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට ඒ කොටස තුලින් අම්ලවැසි පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන නිසා අපි දෙවෙනි කතාවට ගියොත් ගෝලීය උණුසුම් වැඩිවීම. ගෝලීය උණුසුම් වැඩිවීම ගැන කතා කරද්දී අපිට මතක් වෙනවා හරිතාගාර ආචරණය. මේ හරිතාගාර ආචරණය කියන්නේ හොඳ ක්‍රියාවලියක්. හැබැයි අපිට වායු ගෝලයේ තියෙන හරිතාගාර වායු ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමකට වඩා ඉහළ ගියොත් තමයි මේ ගෝලීය උණුසුම් කියන ගැටලුකාරී තත්ත්වය ආවේ. එතකොට අපි කලින් කතා කරා මොනවද හරිතාගාර වායු, හරිතාගාර ආචරණය කියන්නේ මොකක්ද? එතකොට හරිතාගාර ආචරණ තිබීම වාසි මොනවද? ඊට වගේම හරිතාගාර නැත්නම් ගෝලීය උණුසුම් වැඩිවීමට හේතුව මොකක්ද? මේ ඔක්කොම අපි කලින් සාකච්ඡා කරා.
එතකොට අපි මෙතනදී ප්‍රධාන වශයෙන් බලන්නේ ගෝලීය උණුසුම් නිසා ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මිහිතලයේ උණුසුම් වෙනවා. එතකොට පෘථිවියේ ද්‍රව්‍ය වල තියෙන අයිස් වගේ දේවල් දිය වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අයිස් දිය වෙනවා කියන්නේ නැත්නම් ග්ලැසියර් දිය වෙනවා කියන්නේ සාගර ජල මට්ටම සී ග්‍රේන් ඉහළ යන්න පුළුවන්. ඒකේ බලපෑම් ඇති වෙන්නේ පහත් බිම් මට්ටම් තියෙන දූපත් වලට. මේ දූපත් ජලයෙන් යට වෙන්න පවා පුළුවන්. ඊට පස්සේ අපි බැලුවොත් එimhe උෂ්ණත්ව වෙනස් වීම නිසා ලෝකයේ දේශගුණික රටා වෙනස් වෙන්න පුළුවන්. අපි තුන්වෙනි කරුණ විදිහට බලන්නේ ඕසෝන් ස්තරයේ හායනය පිළිබඳව. එතකොට අපි ඕසෝන් ස්තරය ගැන කතා කරන්න ඕනේ මුලින්ම හායනය සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන්. එතකොට ඕසෝන් වායුව කියන්නේ ඔක්සිජන් වල ත්‍රි පරමාණුක අණු සහිත වායුව. එතකොට මේ ඕසෝන් ස්තරය පිහිටලා තියෙන්නේ පෘථුවියට වඩා කිලෝමීටර් 25ක් පමණ ඉහළින්. ඒ වගේම මේ ඕසෝන් වියන ඉතාමත් තුනී ස්තරයක්. මුලින්ම අපි ඕසෝන් වියන හැදෙන විදිය කතා කරොත් නැත්නම් O3 අණුව හැදෙන විදිය කතා කරොත් UV කිරණ නැත්නම් පාරජම්බුල කිරණ අවශෝෂණය කරගන්නවා ඔක්සිජන් වායුව මගින්. ඒකේ ප්‍රතිඵලයක් විදියට පරමාණුක ඔක්සිජන් හැදෙනවා. මේ පරමාණුක ඔක්සිජන් අණුවත් එක්ක ක්‍රියා කරලා O3 කියන අණුව හදනවා. අපි කතා කරොත් ඕසෝන් වායුව නැත්නම් ඕසෝන් ස්තරයේ හායනය පිළිබඳව මේකෙදි ප්‍රධාන වශයෙන්ම දායක වන වායුන් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි CFC වායුව, අනිත් එක තමයි නයිට්‍රජන් වල ඔක්සයිඩ්. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ අපි CFC ගැන මුලින්ම කතා කරගත්තොත් ඕසෝන් අණු බිඳ හෙලන්න ප්‍රධාන වශයෙන්ම ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වායුව සූර්ය ශක්තිය උරා ගැනීමෙන් ඇතිවන පරමාණු ක්ලෝරින් දායක වෙනවා. එතකොට මේ පරමාණු ක්ලෝරින් ඕසෝන් සමග ප්‍රතික්‍රියා කළා ඕසෝන් අණු බිඳ දානවා. එතකොට අපි මෙලෙසම නයිට්‍රජන් ඔක්සයිඩ් ඕසෝන් සමග ප්‍රතික්‍රියා කළා ඕසෝන් අණු බිඳ දානවා. එතකොට ඕසෝන් වියන හායනය නිසා ඇතිවන බලපෑම අපි සාකච්ඡා කරොත් ප්‍රධානම බලපෑම තමයි අධිශක්ති පාරජම්බුල කිරණ පෘථුවිය වෙත ළඟා වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඇසේ සුද ඇතිවීම, ඊට පස්සේ අපි ගත්තොත් ජීවිගේ විකෘති තත්ත්ව ඇතිවීම, සමය පිළිකා වර්ධනය වීම, දේහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අඩපණ වීම, ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණ අඩපළ වී අස්වැන්න වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. ඒතර ප්‍රධාන වශයෙන්ම ඕසෝන් වියන හායනය නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම තමයි. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ප්‍රභා රසායනික දූමිකා පිළිබඳව. එතකොට මේ ප්‍රභා රසායනික දූමිකා කියන්නේ අපි කතා කරන මෝටර රථවල දුමෙහි අඩංගු රසායන ද්‍රව්‍ය සූර්යාලෝක හමුවේ ප්‍රතික්‍රියා වෙලා හැදෙන ඇස් දැවිල්ල හා පෙනීමට බාධා ඇති කරන කහ පෑයට හුරු තිමිරය අපි කියනවා ප්‍රභා රසායනික දූමිකාවක් කියලා. එතකොට මේ ප්‍රභා රසායනික දූමිකාව නිසා ඇතිවන අහිතකාරක බලපෑම් ගැන අපි සාකච්ඡා කරොත් ප්‍රධාන වශයෙන්ම මේ දුම නැත්නම් මේ තිමිරය ශ්වසන පද්ධතියේ බලපෑම් ඇති කරන්න පුළුවන්. කැස්ස, හතිය වගේ ආබාධ, ශ්වසන ආබාධ ඇති කරන්න පුළුවන් මේ ප්‍රභා රසායනික දූමිකා වලට. ඊට අමතරව ශාක වල විෂ සහිත නිසා වර්ධනය හා ආහාර නිෂ්පාදනය අඩාල වෙන්න පුළුවන්. ඒතර කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කරන්න පුළුවන් මේ ප්‍රභා රසායනික දූමිකා. ඊට අමතරව වාතයේ පාරදෘශ්‍යභාවය අඩු වෙනවා. මේක නිසා පෙනීමේ ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන්නත් පුළුවන්. ඊට අමතරව විරංජන කිරීමේ ගුණයක් තියෙනවා මේ රසායනික ද්‍රව්‍ය වලට. ඒකේ ප්‍රතිඵල විදිහට රබර් රෙදි වල ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. ඊළඟට සාකච්ඡා කරන්නේ ජෛව එක් රැස්වීම පිළිබඳව. මේ ජෛව එක් රැස්වීම කියලා අපි හඳුන්වන්නේ ආහාර දාමයක පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට විෂ සහිත රසායනික ද්‍රව්‍ය සාන්ද්‍ර වීම. එතකොට මේ ජෛව එක් රැස්වන ද්‍රව්‍ය වල ලක්ෂණ තමයි දිගු කාලයක් නොනැසී පැවතීම, ඒ වගේම ජීව දේහයෙන් දේහයට ගමන් කරන්න හැකියවීම, ඒ වගේම මේ ජෛව එක් රැස්වන ද්‍රව්‍ය වලට මේ දේ දිය වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ජෛව රසායනික ලෙස සක්‍රීය ද්‍රව්‍ය විදියට මෙයාලා ක්‍රියා කරනවා. එතකොට ආහාර දාම වල පහළ පෝෂී මට්ටම් වල මේවා අංශු මාත්‍ර වලින් ඇතුළු වුවත් ඉහළ පෝෂී මට්ටම් වලදී මේකේ සාන්ද්‍රණය ඉතා ඉහළ වෙනවා. මේක තමයි ජෛව එක් රැස්වීම කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරනවා සුපෝෂණය පිළිබඳව. ඒතර මේ සුපෝෂණය කියන ක්‍රියාවලියට ප්‍රධානම හේතුව වෙන්නේ කර්මාන්තශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය. ඒ වගේම කුෂිකර්මාන්තයෙන් පිට කරන කුෂි රසායනික ද්‍රව්‍ය. ඊට අමතරව මල මුත්‍ර ශාලක වගේ දේවත් මේ සුපෝෂණ කියන ක්‍රියාවලියට හේතු වෙනවා. ප්‍රධාන වශයෙන්ම සුපෝෂණයට හේතු වෙන රසායනික ද්‍රව්‍ය තමයි නයිට්‍රේට වර්ග සහ පොස්පේට. මේ නයිට්‍රේට සහ පොස්පේට අයන සාන්ද්‍රණය ඉහළ යාම නිසා විශාල වශයෙන් ඇල්ගී වර්ධනය දකින්න පුළුවන් ජලය තුල. එතකොට මේක ප්‍රතිඵලයක් විදියට ජලය මත පාවෙන කොළ පැහැති පෙන ස්තරයක් හැදෙනවා. එතකොට මේ තත්ත්වය අපි හඳුන්වනවා සුපෝෂණය කියලා. එතකොට මෙහෙම අධික ලෙස වර්ධනය වෙච්ච ඇල්ගී තරංගය නිසා මිය යන්න අවකාශයක් තියෙනවා. ඒ මියගිය ඇල්ගී මත නිර්වායු තත්ත්වයට බැක්ටීරියා ක්‍රියා කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ඇමෝනියා, මෙතේන් වගේ අහිතකර වායු නිදහස් කරනවා. ඒ වගේ මේ වායුන් වල තියෙනවා
අප්‍රසන්න කටුක ගන්ධයක්. එතකොට මේක නිසා ජලාශයේ ජීවීන් මිය යන වගේම දුගඳ හමන්න පුළුවන්. එතකොට සුපෝෂණය නිසා ඇතිවන අහිතකර බලපෑම අපි සාකච්ඡා කරොත් ජලයේ පාරදෘශ්‍ය බව නැති වෙලා යනවා. ඒ වගේම ජලාශවල ජලය පරිහරණය කරන්න නොහැකි තත්වයකට පත් වෙනවා. ඊට අමතරව ජලජ ශාක හා සතුන් මිය යාම නිසා ජෛව විවිධත්වය මේ පරිසර පද්ධතියේ අඩු වෙනවා. ඊට අමතරව ජලාශවල සුන්දරත්වය නැති වී යාම වගේ ගැටලු ඇති වෙන්න පුළුවන් මේ සුපෝෂණය කියන ක්‍රියාවලිය නිසා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ විකිරණ මට්ටම ඉහළ යාම පිළිබඳව. එතකොට මේ විකිරණ මට්ටම ඉහළ යාම සඳහා ස්වභාවික ප්‍රභාව මගින් ලැබෙන විකිරණ ප්‍රමාණය වැඩිවීම වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා වර්තමානයේ වන විට විකිරණ වල නිරාවරණය වීම දිනෙන් දින ඉහළ යනවා. ප්‍රධාන වශයෙන්ම ඕසෝන් වියන ක්ෂය වීම සහ ඊට අමතරව න්‍යෂ්ටික ඉන්ධන බලාගාරවල සිදුවන අනතුරු නිසා විකිරණ මට්ටමට නිරාවරණය වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙලා තියෙනවා. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් න්‍යෂ්ටික ඉන්ධන බලාගාරවල සිදුවෙච්ච අනතුරු වලට ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ පිපිරීම නැත්නම් රුසියාවේ චර්නෝබිල් බලාගාරයේ පිපිරීම. එතකොට මේ වගේ අනතුරු නිසා න්‍යෂ්ටික බලාගාර අනතුරු නිසා මානවයින් විකිරණ මට්ටම් වලට ඉහළ ලෙස නිරාවරණය වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පරිසර දූෂණයේ වක්‍ර බලපෑම් පිළිබඳව. එතකොට පළවෙනි වක්‍ර බලපෑම තමයි ජීවීන්ට වාසස්ථාන අහිමි වෙනවා. එතකොට මේකේ බලපෑම තමයි වනාන්තරවල ජීවත් වෙන ජීවීන්ට වාසස්ථාන අහිමි වෙද්දී මේ කට්ටිය කෘෂිකාර්මික බිම් වලට ඇතුළු වෙලා ඔවුන්ගේ ආහාර සහ ඔවුන්ගේ අවශ්‍යතා සපය ගන්න උත්සාහ කරනවා. ඒකෙන් කෘෂිකර්මාන්තය වගේම ගැමි ජීවිතවලට බලපෑම ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව කාන්තාරකරණය වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් පරිසර දූෂණයේ වක්‍ර බලපෑමක් විදිහට. ඒතකොට වනාන්තර හෙලිකිරීම, හරිතාගාර ආචරණය ඉහළ යාම, ඊට පස්සේ වගා බිම් වල ලවණතාව ඉහළ යාම, කාලගුණික විපර්යාස වගේ සංසිද්ධි හින්දා කාන්තාරකරණය සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ශාකවල ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. එතකොට ශාකවල වර්ධනයට අවශ්‍ය සහ ප්‍රභා සංශ්ලේෂණ අවශ්‍ය සාධක නිසි පරිදි ලැබෙන්නේ නැත්නම් ශාකවල ඵලදායීතාවය අඩු වෙනවා. ඊට අමතරව නිර්මිත දෑ හා ස්වභාවික පරිසර හායනය ගැන සැලකුවොත් ප්‍රධාන වශයෙන් ලෝහමය ප්‍රතිමා, ගොඩනැගිලි, නටබුන්, කිරිකඩු නිර්මාණ, අම්ල වැසි වගේ දේවල් නිසා විනාශ වෙන්න පුළුවන්. ඊට අමතරව හුණුගල් නිදි වගේ දේවලුත් අම්ල වැසි නිසා විනාශ වෙන්න පුළුවන්. සෞඛ්‍ය උපද්‍රව ඇති වෙන්නත් පුළුවන්. ඒකට හේතු තමයි පරිසරයේ අපවිත්‍රභාවය ඉහළ යනවා කියන්නේ බෝ වන සහ බෝ නොවන රෝග ඇතිවීමේ සම්භාවිතාවය අතිශයින් ඉහළ යනවා. ඊළඟට අපි කතා කරන වක්‍ර බලපෑම තමයි ජෛව විවිධත්වය අඩුවීම. පරිසර පද්ධති වලට බලපෑම් ඇති වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම පරිසර පද්ධතියේ ජීවත් වෙන ජීවීන්ට දැඩි බලපෑම් එල්ල කරනවා. එතකොට මේ ජීවීන් ශීඝ්‍ර ලෙස අඩුවීමට නැත්නම් වඳ වී යාමට හේතු වෙන්න පුළුවන් මේ පරිසර දූෂණය. ඊළඟට අපි සාකච්ඡා කරන වක්‍ර බලපෑම තමයි ආක්‍රමණික විශේෂ ඇතිවීම. මේ ආක්‍රමණික විශේෂ කියලා කියන්නේ පරිසරයේ වෙනස් වීමට ලක්වීම නිසා දිගු කාලයක් පරිසරයේ ජීවත් වූ විශේෂ වෙනුවට වෙනස් වූ පරිසරයට හැඩගැසුණු නව විශේෂ ඇතිවීමට අපි කියන්නේ ආක්‍රමණික විශේෂ කියලා කියන්නේ. ඒතර මේ ආක්‍රමණික විශේෂ නිසා ස්වභාවික පරිසර පද්ධතියේ ජීවත් වෙච්ච ජීවීන්ට දැඩි බලපෑම් ඇති වෙන්න පුළුවන්. මොකද ආක්‍රමණ විශේෂ දැඩි ලෙස ප්‍රජනන ක්‍රියාවලියට ලක් වෙලා ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කර ගන්නවා. එතකොට ඇතිවන අධික තරගය නිසා ස්වභාවික පරිසර පද්ධතියේ ජීවත් වෙච්ච ජීවීන්ට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒතකොට ආක්‍රමණ විශේෂ උදාහරණ විදිහේ යෝධ නිදිකුම්බා, ට්‍රවුට් මත්ස්‍ය, අන්දර ශාක, ගන්ධපාන ශාක වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන්. අවසාන වක්‍ර බලපෑම විදිහට අපිට හම්බෙන්නේ ආර්ථික හානි. එතකොට ප්‍රධාන වශයෙන්ම යම්කිසි පරිසර පද්ධතියක් යථා තත්ත්වයට ගෙනීමෙන් අපිට ශ්‍රමය වගේම ආර්ථිකමය වියදමක් දරන්න වෙනවා. මේකත් පරිසර හානිය ඇතිවන වක්‍ර බලපෑම. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාපු සාධක පිළිබඳව. ප්‍රධාන වශයෙන් කාර්මීකරණය, නාගරීකරණය, ඊට පස්සේ වාණිජමය කෘෂිකර්මාන්තය, නිර්මිත වාරිමාර්ග පද්ධති හා බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය ශක්ති භාවිතය ප්‍රධාන වශයෙන්ම ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාලා තියෙනවා. අපි මුලින්ම අධ්‍යයනය කරොත් කාර්මීකරණය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය රටක තිබෙ ප්‍රාථමික කෘෂිකාර්මික සමාජය වෙනුවට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාජයක් බවට එම සමාජයේ පත්වීම අපි කියනවා කාර්මීකරණය කියලා. ඊට පස්සේ අපි නාගරීකරණය කියලා කියන්නේ කාර්මීකරණය සමගම මිනිස් ජනගහනය වර්ධනය සහ සම්පත් බහුල ප්‍රදේශවල ජනගහනය ඒකරාශීමක් දකින්න හම්බ වෙනවා. මේක අපි නාගරීකරණය කියලා හඳුන්වනවා. එතකොට මේකට හේතුවක් තමයි මේ කාර්මීකරණය වෙච්ච සමාජයේ රැකියාව සහ සුවපහත් ජීවිතයක් තියෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන. එතකොට ඒකින්ද මිනිස්සු මේ ප්‍රදේශවලට සංක්‍රමණය වීම දකින්න හම්බ වෙනවා. ඊට අමතරව වාණිජමය කෘෂිකර්මාන්තය ගැන අපි කතා කරද්දී ප්‍රධාන අරමුණ තමයි ලාභ ඉපීම සහ වැඩි අස්වැන්නක් ලබා ගැනීම. එතකොට මේකෙදි නව ප්‍රභේද හොයා ගන්නවා. ඊට පස්සේ
කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය වැඩි කරනවා. ඊට අමතරව යන්ත්‍ර සූත්‍ර භාවිතය වගේ කරුණු වලට අවධානය යොමු කරනවා. නිර්මිත වාරිමාර්ග පද්ධති ගැන කතා කරද්දී සාමාන්‍ය වර්ෂා ජලයෙන් යැපීම වෙනුවට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට විවිධ පොකුණු, ජලාශ, ඇල, වේලි වගේ දේවල් ඊට අමතරව උමං වගේ නිර්මිත වාරිමාර්ග පද්ධති භාවිතය තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය හා ශක්ති භාවිතය කියලා අපි කතා කරන්නේ. දැන් මිනිස් ශ්‍රමය භාවිතා කරන වෙනුවට යන්ත්‍ර සූත්‍ර සහ විවිධ උපක්‍රම වලට මිනිසා යොමු වෙලා තියෙනවා. ඒතකොට මේ තාක්ෂණික දියුණුව හා සංකීර්ණ ජීවන රටාව මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ජීවන රටාව වෙනස් වීම නිසා ඇතිවන ගැටලු පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම ඇතිවෙච්ච ගැටලුවක් තමයි බෝනවන් රෝග හා ආබාධ වර්ධනය දකින්න පුළුවන්. ඒකට මේකට බලපාපු ප්‍රධාන හේතුවක් තමයි මිනිසුන්ගේ වර්තමානයේ විදිහට පවතින වැරදි ආහාර පුරුදු, ඒ වගේම ව්‍යායාම මදකම, ඊට අමතරව දුම්කල සහ මද්යසාර භාවිතය අධික ලෙස වැඩි වෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට බෝනවන් රෝග අතිශයින් ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා. එතකොට බෝනවන් රෝග වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය රෝග නිසා සිදුවන මරණ වලින් 60% පමණ බෝනවන් රෝග වලින් සිදුවෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒතර ප්‍රධාන බෝනවන් රෝග කීපයක් පිළිබඳව මේ පාඩමේ සාකච්ඡා කරනවා. අපි මුලින්ම සාකච්ඡා කරන නිදාන්ගත වක්ගඩු රෝග පිළිබඳව. නිදාන්ගත වක්ගඩු බහුලව අපි ශ්‍රී ලංකාවේ දකින්න හම්බෙන්නේ කෘෂිකාර්මික ප්‍රදේශවල. මේකට කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය වල භාවිතය යම්කිසි හේතුවක් පවතින්න පුළුවන් කියලා අනුමාන කරනවා. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ තීව්‍ර වක්ගඩු අකරණීය පිළිබඳව. මේ තීව්‍ර වක්ගඩු අකරණීය ගැන කතා කරද්දී මේක తాවකාලිකව වක්ගඩු වල අඩපණ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට මේක පැය ගාණක් වෙන්න පුළුවන්, දින ගාණක් වෙන්න පුළුවන්. හැබැයි යහපත් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් ක්ෂණික ප්‍රතිකාර වලට යොමු වීම. අපි කතා කරන දෙවෙනියට කාලීන වක්ගඩු අකරණීය කියන තත්ත්වය ගැන. එතකොට මේක කාලයක් තිස්සේ ඇතිවන රෝගී තත්ත්වයක්. මේක ඇත්තටම සුව කළ නොහැකි තත්ත්වයක් නැත්නම් යථා තත්ත්වයට පත් කළ නොහැකි තත්ත්වයට වක්ගඩු අක්‍රිය වීමක් දකින්න පුළුවන්. එතකොට වක්ගඩු අකරණීය වීමට ප්‍රධාන වශයෙන් බලපාන කරුණු අපි අධ්‍යයනය කරොත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, නිරන්තර මුත්‍රා ආසාදන ඇතිවීම, මුත්‍රාශය ගල් ඇතිවීම, මුත්‍ර මාර්ගයේ ඇතිවන විෂ බීජ ආසාදන වගේම විෂ ශරීරගත වීම සහ අසාත්මිකතාවත් බලපාන්න පුළුවන්. ඊළඟ අපිට බලන්න යන්නේ කාලින වක්ගඩු අකර්මණය වීමේ රෝග ලක්ෂණ. ප්‍රධාන වශයෙන්ම ඇතිවන රෝග ලක්ෂණයක් තමයි රාත්‍රියේදී මුත්‍ර පිටවන වාර ගන්න අධික ලෙස වැඩි වෙනවා. ඊට අමතරව මුත්‍ර පිට කරන ප්‍රමාණය අඩු වෙනවා. ඊට අමතරව පිටකොන්ද හා ශරීර වේදනාවක් දැනෙනවා. පාද වලලු කර ආදී ප්‍රදේශ ඉදිමෙන්න පටන් ගන්නවා. ඒ වගේම දේහ සුදු මැලි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පිට කරන මුත්‍රාවල ප්‍රෝටීන් වගේ දේවල් අඩංගු වෙලා තියෙනවා. ඊට අමතරව අතුල් වල හා පතුල් වල පැල්ලම් වගේ දේවල් දකින්න හම්බ වෙනවා. ඒතකොට මේ රෝග ලක්ෂණ පෙන්වන අනිවාර්යයෙන්ම වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම තමයි වැදගත්ම කාරණය වෙන්නේ. ඊළඟට සාකච්ඡා කරන නිදාන්ගත වක්ගඩු රෝගයේ විශේෂත්වයන් පිළිබඳව. සාමාන්‍ය කාලින වක්ගඩු අකරණීය ලක්වන්නේ පාලනය නොකළ දියවැඩියාව, අධිරෝධන පීඩන වගේ රෝගී තත්ත්වයන් නිසා. හැබැයි නිදාන්ගත වක්ගඩු රෝගය බැලුවොත් මේ වගේ පූර්ව රෝගී තත්ත්වයන් නිසා නෙමේ ඇති වෙන්නේ. ඒ වගේ සම්බන්ධතාවයක් අපිට දකින්න හම්බෙන්නේ. ඊට අමතරව මේ රෝගී වන වැඩි දින කෘෂිකර්මාන්තයේ යෙදෙන කට්ටිය, ඒක කියන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයේදී මේ රෝගී තත්ත්වය ඇති වෙන්න වැඩි අවකාශයක් තියෙනවා කියලා අපිට තහවුරු වෙනවා. ඊට අමතරව රෝග ලක්ෂණ පමා වීම නිසා දීර්ඝ කාලයක සිට රෝගය මේ පුද්ගලයාට තියෙනවද කියලා ඒ පුද්ගලයාට අඳුර ගන්න බැරි වෙනවා. ඒතකොට සාමාන්‍ය මේ රෝග ලක්ෂණ පෙන්වන්න පටන් ගන්න වක්ගඩු වලින් 40ක් 60ක් වගේ ප්‍රමාණයක් අක්‍රිය වීමෙන් අනතුරුව. එතකොට සාමාන්‍ය ප්‍රතිකාර වලින් මේක අපසි යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව මේ රෝගී වෙන ප්‍රදේශවල ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට පානය කරන්නේ කටන ජලය. එතකොට මේකත් යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ නිදාන්ගත වක්ගඩු රෝග ඇතිවීමට හේතු ලෙස හඳුනාගත් කරුණු පිළිබඳව. අංක 1 නීල හරිත ඇල්ගී මගින් මුදාහරින විෂ ශරීරගත වීම. ඊට අමතරව කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම. අපි මේක මීට කලින් සාකච්ඡා කරා. ඊට අමතරව බැරලෝහ වර්ග කැඩ්මියම්, ලෙඩ්, ආසනික් වගේ බැරලෝහ ශරීරගත වීමත් මේ නිදාන්ගත වක්ගඩු රෝග ඇතිවීමට හේතුවක් විදිහට සලකනවා. ඊට අමතරව ෆ්ලෝරයිඩ් සහිත ජලය පානය කිරීම, අධික විජලන තත්වයන්, පාලනයකින් තොර ඖෂධ භාවිතය සහ මත්පැන් වර්ග පානය කිරීමත් නිදාන්ගත වක්ගඩු රෝගය ඇති කිරීමට හේතු ලෙස හඳුනාගෙන තියෙනවා.
නිදන්ගත වක්ගඩු රෝගයේ මිදීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි මීළඟට අධ්‍යයනය කරන්නේ. ප්‍රධාන වශයෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් හා ඒවා යෙදූ ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වැළකීමෙන් මේ තත්ත්වය අවම කරගන්න පුළුවන්. ඊට අමතරව දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමත්, යහපත් පුරුදු පවත්වා ගැනීමත් මේ වගේ රෝගී තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඊට අමතරව ළමා අවදියේ වගේම වැඩිහිටියන්ගෙන් ඇතිවන මුට්ටාසාදන අවම කර ගැනීමත් වැදගත් වෙනවා. ඊට අමතරව පිරිසිදු ජලය ලීටර් 3.5ක් 4.5ක් වගේ ප්‍රමාණයක් දිනපතා පානය කිරීම වඩාත් උචිත වෙනවා. මේක අපිට වෙනත් විදිහකින් කිව්වොත් බෝතල් 5ත් 6ත් අතර පරිමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව සමෙහි ඇතිවන අසාත්මිකතාව පිළිබඳව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් නිදන්ගත වක්ගඩු රෝගයක් හඳුනා ගැනීමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම වේදනා නාශක ඖෂධ වර්ග අනිසි ලෙස භාවිතයෙන් මේ තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව මත්පැන් දුම්මැටි භාවිතයෙන් වැළකී සිටීමෙන් මේ රෝගී තත්ත්වයන් වල අවදානම අඩු කරගන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ දියවැඩියාව පිළිබඳව. දියවැඩියාව කියලා අපි හඳුන්වන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම નિયમિત පරාසයට වඩා ඉහළ යාම. එතකොට අපි දියවැඩියාව ගැන මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා සමායෝජනයේ පාඩමේදී. එතකොට ග්ලූකෝස් ඉන්සුලින් කියන හෝමෝනය නිසා ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවේ තැන්පත් කිරීමක් තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට මේකෙන් තමයි වැඩිපුර ග්ලූකෝස් ටික රුධිරෙන් ඉවත් වෙන්නේ. සාමාන්‍ය මේ ඉන්සියුලින් හෝමෝනේ ශ්‍රාව්‍ය කරන්න අග්න්‍යාශයේ ලැංගහන් දීපිකා වලින්. එතකොට සමහරුන්ගේ මේ උපතින්ම ඉන්සියුලින් ශ්‍රාව්‍ය අකර්මණ්‍ය වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම නිසා වක්කඩු දුර්වල වෙන්න පුළුවන්, අන්ධභාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ දියවැඩියාව ඇති වෙන්න ප්‍රධාන හේතු විදිහට අපිට දකින්න හම්බ වෙනවා කාර්ය බහුලතාවය වැඩි වීම නිසා ක්‍රියාශීලීත්වය අඩු වෙනවා, ව්‍යායාම කිරීමේ මදකම, ඊට අමතරව පිෂ්ඨ සහිත ආහාර වැඩිපුර භාවිතය වගේ මානසික ආතතිය වගේ දේවලුත් ප්‍රධාන වශයෙන් දියවැඩියා රෝගයට බලපානවා කියලා අනාවරණය කරගෙන තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන පිළිකා පිළිබඳව. පිළිකාවක් කියලා අපි කියන්නේ දේහ කොටසක පාලනයකින් තොරව අසාමාන්‍ය සෛල බෙදීමක් හා වර්ධනය වීම. ඉතින් මේ පිළිකා ඇතිවෙන ප්‍රධාන වශයෙන්ම හේතු තමයි අහිතකර විකිරණ, රසායන ද්‍රව්‍ය, බැරලෝව වගේ දේවල්. ඉතින් නිරන්තරයෙන්ම විකිරණ වලට නිරාවරණය වීම, රසායනික ද්‍රව්‍ය හා බැරලෝව අධික ලෙස ශරීරගත වීම ප්‍රධාන වශයෙන්ම පිළිකා වලට අවදානමක් ඇති කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරන හෘද රෝග පිළිබඳව. ඒතර ප්‍රධාන වශයෙන් හෘදයේ රුධිරය සපයන නාල පටු වීම හෝ සම්පූර්ණයෙන්ම අවහිර වීම, ඒ වගේම හෘද පේශී කපාටවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම, ඒ වගේම හෘදයේ රිද්මේ නිසි පරිදි ක්‍රියා නොකිරීම වගේ හේතු නිසා හෘද රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට මේ හෘද රෝග වල ප්‍රධානම හේතුව තමයි මිනිසාගේ ජීවනචර්යාව වෙනස් වීම. එතකොට ආහාර රටාව වෙනස් වීම, ඊට පස්සේ ව්‍යායාම මදකම්, අවිවේකකම වගේම මානසික පීඩනය ප්‍රධාන වශයෙන් හෘද රෝග වලට හේතු වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පෙනහැලි රෝග පිළිබඳව. පෙනහැලි රෝග ඇති වෙන ප්‍රධානම හේතුව තමයි වායු හුවමාරුව සිදුවන අවයව වලට ඇති වෙන පුළුවන් ව්‍යාධි තත්වය. එතකොට පෙනහැලි රෝග ගැන කතා කරද්දී ප්‍රධානම හේතුව තමයි කර්මාන්ත හා රතවාහන වලින් පිටවන අහිතකර වායු වර්ග වායු ගෝල එක්රැස් වීම නිසා මේවා ශෝෂණ පද්ධතියට ඇතුළු වීම. ඊළඟට අපි කතා කරන හතිය පිළිබඳව. එතකොට හතිය කියන්නේ ශෝෂණ පද්ධතිය ආශ්‍රිත ඇතිවන ආසාත්මික තත්වයක්. ඇත්තට මේකෙදි ප්‍රධාන වශයෙන්ම අධික ලෙස ශ්‍රේෂ්ඨ වායු හුවමාරුවට බාධා ඇති කරන විදියට ශෝෂණ පද්ධතිය එකතු වීමක් දකින්න හම්බ වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම අහිතකර වායු අංශුමය අපද්‍රව්‍ය මේ රෝගී තත්වයට හේතු වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන ગેස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව. ગેස්ට්‍රයිටිස් රෝග කියලා අපි හඳුන්වන්නේ අම්ල ගතිය අධික වීම නිසා ආමාශික ආස්තර ඉදීම හා දැවිල්ල ඇතිවීම. එතකොට ප්‍රධාන වශයෙන්ම ગેස්ට්‍රයිටිස් රෝග ඇතිවීමට බලපාන හේතුවක් තමයි ආහාර පුරුදු වල වැරදි තත්ත්වයන්. උදාහරණ නිසි වෙලාවට ආහාර නොගැනීම, අධික අම්ල හා තෙල් සහිත ආහාර නිතර ආහාරයට ගැනීම වගේම මානසික පීඩනයට නිතර ලක් වී සිටීමත් ગેස්ට්‍රයිටිස් රෝග ඇතිවීම ප්‍රධාන හේතුවක් වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන ඇසේ සුද ගැන. ඇසේ සුද කියන්නේ ඇත්තටම කාචයේ පාරදෘශ්‍යභාවය නැතිවීම නිසා ඇතිවන තත්ත්වය. එතකොට මේකෙදි බලපාන හේතු තමයි ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත වලින් අහිතකර වායු විමෝචනය වගේම ඕසෝන් වියන ඡය වීම නිසා පාරජම්බුල කිරණ පෘථිවි වෙත ළඟා වෙලා අපේ මේ ඇසේ සුද වගේ රෝගී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ තිරසාර සංවර්ධනය හා පරිසර කළමනාකරණය පිළිබඳව. මේකෙදී අපි අනිවාර්යයෙන්ම තිරසාර සංවර්ධනය සහ පරිසර කළමනාකරණය කියන වචන දෙකේ අර්ථ දැක්වීම දෙක මතක තියාගන්න ඕනේ. එතකොට ඔක විභාගයේදී අහන්න පුළුවන් අර්ථ දැක්වීම දෙකක්. එතකොට තිරසාර සංවර්ධනය කියලා කියන්නේ පරිසරයේ තුල්‍යතාවය ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුරට භාවිත කළ හැකි පරිදි ස්වභාවික සම්පත් නැනවත් ලෙස භාවිතා කිරීම අපි කියනවා තිරසාර සංවර්ධනය කියලා.
ඊට අමතරව අපි පරිසර කළමනාකරණයේ අර්ථ දැක්වීම බැලුවොත් මිනිසා විසින් තම පරිභෝජනය සඳහා ස්වභාවික සම්පත් භාවිතා කිරීමේදී පරිසරයට හානිදායක නොවන අයුරින් ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට සැලසුම් කිරීම අපි පරිසර කළමනාකරණය කියලා හඳුන්වනවා. තිරසාර සංවර්ධන හා පරිසර කළමනාකරණය යන මාතෘකා දෙක අපි අනුමාතෘකා ඔස්සේ සාකච්ඡා කිරීමකට බඳුන් කරනවා. ප්‍රධාන වශයෙන්ම තිරසාර කෘෂිකාර්මික භාවිත පිළිබඳව නැවත වන වගා කිරීම, පාරිසරික දැනුම සහ තාක්ෂණය කොහොමද මේ තිරසාර සංවර්ධනයට හා පරිසර කළමනාකරණයට භාවිත කරන්නේ? ඒ වගේම කාබන් පියසටහන් කියන්නේ මොනවද? ආහාර සැතපුම් කියන්නේ මොනවද? මේවායේ අගය අවම කිරීමෙන් අපිට කොහොමද තිරසාර සංවර්ධන හා පරිසර කළමනාකරණයට මේව බලපාන්නේ? ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය හා ශක්ති කළමනාකරණය කියන තිරසාර සංවර්ධනය සහ පරිසර කළමනාකරණයේ වැදගත් අනුමාතෘකා පිළිබඳව තමයි මේ ළඟට සාකච්ඡා කරන්නේ. එතකොට අපි පළවෙනි කතාව විදියට තිරසාර කෘෂිකාර්මික භාවිත පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ තිරසාර කෘෂිකාර්මික භාවිත ගැන කතා කරද්දී අපිට ඒක වගාව වෙනුවට බහු වගාව භාවිතා කරන්න පුළුවන්. අපි ඒක වගාව කියලා කියන්නේ යම්කිසි විශාල භූමි ප්‍රදේශයක් තුල එක භෝග වර්ගයක් වගා කරනවා නම් අපි ඒක වගාව විදිහට හඳුන්වනවා. නමුත් බහුභෝග වගාවදී සිද්ධ කරන්නේ මහා පරිමාණයෙන් තනි භෝග වෙනුවට ස්වභාවික පරිසරයේ විවිධත්වයට අනුකරණය කරමින් එකම භූමියක් තුල වෙනස් භෝග වගා කිරීම. එතකොට මේකේ තියෙන වාසිය තමයි වගාවට ප්‍රතිරෝධී ජීවීන් ඇතිවීම නැත්නම් පලිබෝධකයන් ඇතිවීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම වගාවේ ඇතිවන රෝගී තත්ත්වයන් පැතිරී යාම අවම කරනවා. එතකොට ඒක වගාව වෙනුවට බහු වගාව භාවිතයේ තිරසාර කෘෂිකාර්මික භාවිතයක් විදියට යොදා ගන්න පුළුවන්. ජෛව පලිබෝධ පාලනය පිළිබඳව අපි ඊළඟට අධ්‍යයනය කරන්නේ. එතකොට පලිබෝධ පාලනයට රසායනික ද්‍රව්‍ය භාවිතයේ වෙනුවට තවත් ජීවියෙක්ම පලිබෝධකයන් විනාශ කිරීමට භාවිතා කිරීම තමයි අපි ජෛව පලිබෝධ පාලනය කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදියට පොල් වගාවේ ප්‍රධාන පලිබෝධකයෙක් වන පොල් පට්ට කනින්නා කියන ජීවියා විනාශ කරන්න කීට පරිපෝෂිතයෙකු සාර්ථකව භාවිතා කරනවා. ඊට පස්සේ අපි කතා කරොත් තුන්වෙනි තිරසාර කෘෂිකාර්මික භාවිතය කාබනික පොහොර භාවිතය. එතකොට කෘත්‍රිම රසායනික අකාබනික පොහොර භාවිතය වෙනුවට ශාක හා සත්ව කොටස් වල ඇති සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට පත් කරලා සාදන කාබනික පොහොර විශේෂ භාවිතය වඩාත් උචිත වෙනවා. එතකොට මේ කාබනික පොහොර මගින් වියෝජනය වෙච්ච ස්වභාවික සත්ව හා ශාක ද්‍රව්‍ය පාංචු ව්‍යුහය හා සවිවර බව දියුණු කරන්නත් පාංචු ජීවී ක්‍රියාවලිය වේගවත් කිරීමටත් අතිශයින් දායක වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පරිසර සමතුලිතතාවය සඳහා නැවත වනවගා කිරීම කියන අනුමාතෘකාව. අපි වර්තමානයේ වන විට දකින දේ තමයි කෘෂිකර්මාන්තය, ඒ වගේම විවිධ ඉදිකිරීම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නිසා වනාන්තර වැස්ම ශීඝ්‍රයෙන් විනාශ වෙනවා. මේකට අනුගමනය කරන්න පුළුවන් ප්‍රතිකර්මය තමයි අපි සුදුසු ප්‍රදේශ තෝරාගෙන නැවත වනවගා කිරීම සිදු කිරීම. මේකෙන් ඇති වෙන්න පුළුවන් අහිතකර තත්ත්වයන් අපිට මගහැරවා ගන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පාරම්පරික දැනුම සහ තාක්ෂණික භාවිතය පිළිබඳව. මෙහිදී අපි සාකච්ඡා කරනවා කෘෂිකර්මාන්තය, ඒ වගේම වාරි තාක්ෂණය පිළිබඳව වගේම ආහාර සාම්ප්‍රදායික ආහාර ක්‍රම සහ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. පාරම්පරික දැනුම සහ තාක්ෂණ භාවිත කරන පුළුවන් එක ශ්‍රේෂ්ඨතම කෘෂිකර්මාන්තය උදාහරණයක් විදිහට කෘෂි රසායනික ද්‍රව්‍ය වෙනුවට දේශීය බීජ වර්ග වගේම සාම්ප්‍රදායික වගා ක්‍රම කෘෂිකර්මාන්තය නගා සිටීම සඳහා නැවත භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව වාරි කර්මාන්තය නැත්නම් වාරි තාක්ෂණය ගැන අපි කතා කරොත් එම ශ්‍රී ලංකාවේ අතීතයේදී දියුණු වාරි තාක්ෂණයක් වගේම ජල කළමනාකරණ පද්ධතියක් තිබිලා තියෙන උදාහරණයක් විදිහට වැව් ගත්තොත් වැව් වල ඉතාමත් අගනා තාක්ෂණික සංකල්ප ගොඩක් එකතු වෙලා තිබ්බා. එතකොට මේ වැවක තියෙන මූලික අංග සහ වැවේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමත් වැදගත්. මේ පිළිබඳව ඔයාලා අනිවාර්යයෙන්ම ඉතිහාසයේ පාඩම් වලදී සාකච්ඡා කරලා ඇති. එතකොට මේ වැවක කොටස් සහ මේ වැව් වල තාක්ෂණ පිළිබඳව අපි මේ කොටසේදී වැඩිදුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සාම්ප්‍රදායික ආහාර ක්‍රම යටතේ ශ්‍රී ලංකාවේ තිබිලා තියෙනවා ඉතාමත් පෝෂණීය වගේම සෞඛ්‍යමත් සංස්කෘතික සම්ප්‍රදාය මූලික කරගත් ආහාර ක්‍රම රටාවක්. මේ ආහාර ක්‍රම තුල යහපත් ජීවන තත්ත්වයක් උදා වුණා මිනිස්සුන්ට. හැබැයි වර්තමානයේ විට ආහාර පුරුදු වෙනස් වෙලා තියෙනවා. ආහාර රටාව වෙනස් වෙලා තියෙනවා. එතකොට මිනිස්සු නැඹුරු වෙලා තියෙනවා අධික තෙල් පිටි අධික ආහාර පරිභෝජනයේට. මේත් එක්කම විවිධ බෝ නොවන රෝග, දියවැඩියාව, අදිරුදුර පීඩන ආදී රෝග වැළඳීමේ
ප්‍රවණතාවය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතකොට අපි බැලුවා ශ්‍රී ලංකාවේ පාවිච්චි වෙච්ච ස්වභාවික රසකාරක වල වැදගත් කරුණු ප්‍රධාන වශයෙන්ම මේ රසකාරක ගත්තොත් ස්වභාවික රසකාරක ගත්තොත් ආහාරයකදී වඩාත්ම ක්‍රියාකාරී කොටස් තුනක්. ඒ වගේම මේවා ආහාරවල වර්ණය, රස, සුවඳ, රුචිකාරක බව වැඩි දියුණු කරා. ඊට අමතරව මේවා ගොඩක් බැක්ටීරියා නාශක ගුණයෙන් සමන්විත වුණා. ඊට අමතරව ආහාර මගින් සෞඛ්‍ය ඇති කළ හැකි හානිකර බලපෑම ඉතාමත් අවමාගයක් වුණා. ඒ වගේම කෘත්‍රිම රසකාරක වලින් ලබාගත නොහැකි රස හා ගුණ මේ ස්වභාවික රසකාරක වලින් ලබා ගැනීමට හැකියාව ලැබුණා. උදාහරණ විදිහට කුරුඳු, කරාබු නැටි, ගම්බිරිස් වගේ දේවල් අපිට ස්වභාවික රසකාරක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි සාකච්ඡා කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව. දේශීය වෛද්‍ය විද්‍යාව ආයුර්වේදයේ සිද්ධ යුනානි හා සිංහල වෙදකමේ ශේෂ්ත්‍රවල එකතුවක්. ප්‍රධාන වශයෙන්ම ආයුර්වේදයේ අංග නැත්නම් සම්ප්‍රදායන් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි කාය චිකිත්සාව, අනිත් එක තමයි ශල්‍ය වෛද්‍ය විද්‍යාව. ඊළඟට අපි කතා කරන්නේ ආයුර්වේදයේ සිදුවෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා වර්ග තුනක් ගැන අපි කතා කරන එකක් තමයි වා පිත් සෙම් කියන ජෛව රසායනික ප්‍රතික්‍රියා තුන. ඊට අමතරව මේවායේ අපි රෝගයක් විදිහට හඳුන්වන්නේ මේ වා පිත් සෙම් කියන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ඇතිවන අසමතුලිතතාවය. මේ අසමතුලිතතාවය සඳහා ප්‍රතිකාර විදිහට ප්‍රධාන වශයෙන් ප්‍රතිකාරයේ අංග තුනක් අඩංගු වෙලා තිබ්බා. එකක් තමයි ඖෂධ විදිහට ප්‍රතිකාර කරා, ආහාර තුලින් ප්‍රතිකාර කරා, ඒ වගේම ව්‍යායාම තුලින් මේ ආයුර්වේදයේදී ප්‍රතිකාර කිරීම සිද්ධ වුණා. ප්‍රධාන වශයෙන් ආයුර්වේදයේ ප්‍රතිකාර කරන්නේ රෝගයේ මූලයට බවත් සඳහන් වෙලා තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන කාබන් පිය සටහන පිළිබඳව. කාබන් පිය සටහනක් කියලා කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය. මේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙන්න හේතු වෙන්න පුළුවන් පුද්ගලයෙක්, ඒ වගේම නිෂ්පාදනයක්, ක්‍රියාවක් හෝ ආයතනයක් මේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයට දායක වෙන්න පුළුවන්. අපි කතා කරන මේ කාබන් පාසටහන ගණනය කිරීම නම් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේ සඳහා විශාල දත්ත ප්‍රමාණයක් එක්ස්ට්‍රැස් කරන්න වෙනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙන්නේ කෘත්‍රිම ක්‍රම වලින් විතරක් නෙමෙයි, ස්වභාවික ක්‍රම වලින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙනවා. ඉතින් මේ සම්පූර්ණ කාබන් පාසටහන නිශ්චිතව ගණනය කිරීමේ ගැටලුකාරී තත්ත්වයන් මේ නිසා ඇති වෙලා තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ජලපිය සටහන පිළිබඳව. ජලපිය සටහනක් කියලා අපි කියන්නේ කිසියම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පරිභෝජනය කරන මිරිදිය ජල ප්‍රමාණය අපි ජලපා සටහනක් ලෙස හඳුන්වනවා. එතකොට ඔයාලට උදාහරණ විදියට දීලා තියෙනවා චොක්ලට් කිලෝග්‍රෑමයක් සඳහා ජලපා සටහන් ලීටර් 24000ක් විතර වෙනවා. හරක් මස් කිලෝ එකක් සඳහා ජලපා සටහන් ලීටර් 15500ක් වගේ වෙනවා. අපි ඊළඟට සාකච්ඡා කරනවා ආහාර සැතපුම පිළිබඳව. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක් ඒ නිපදවන ස්ථානයේ ඉඳලා පරිභෝජනය කර ලබන ස්ථානය දක්වා ගෙවා යන දුර එම ආහාරයේ සැතපුම අගය ලෙස හැඳින්වෙනවා. ඒතකොට දේශීයව නිපද වෙන ආහාරවල ආහාර සැතපුම අඩු වගයක් වෙනවා. විදේශීය රටවල නිපදවලා ලංකාවට ගෙන්වන ආහාරවල ආහාර සැතපුම වැඩි යගයක් වෙනවා. එතකොට ස්වයං පෝෂිත වගේම සාර්ථක කෘෂිකාර්මික රටක් තියෙනවා කියන දර්ශකයක් තමයි මේ ආහාර සැතපුම කියලා කියන්නේ. ආහාර සැතපුම අඩු වගයක් කියන්නේ ඒ රට කෘෂිකර්මාන්තය අතින් ගොඩක් ස්වයං පෝෂිත රටක්. ඒ වගේම ආහාර සැතපුම වැඩි වීම කියන්නේ කෘෂිකර්මාන්තය තිරසාර කෘෂිකර්මාන්තයක් නොවන බවට දර්ශකයක්. ඊළඟට අපි සාකච්ඡා කරන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව. අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධානම හේතුවක් තමයි ජනගහනය ඉහළ යාමත්, ද්‍රව්‍ය පරිභෝජනය ඉහළ යාමත් යන කාරණා දෙක. ඊට අමතරව අපද්‍රව්‍ය එක්රැස් වීමට තවත් ප්‍රධාන හේතුවක් තමයි අපද්‍රව්‍ය පරිසරයට එක්වීමේ ශීඝ්‍රතාවයට සාපේක්ෂව අපද්‍රව්‍ය වියෝජනය වීමේ ශීඝ්‍රතාවය ඉතාමත් අඩු වගයක්. මේක හේතුවෙන් අපද්‍රව්‍ය දිනෙන් දින ඉහළ යාමක් අපිට දකින්න හම්බ වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපද්‍රව්‍ය ඉහළ යාම නිසා පරිසර දූෂණය වගේම රෝග පැතිර යාමේ අවදානමකුත් ඇති වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙහෙම එකතු වන අපද්‍රව්‍ය වලට උදාහරණ තමයි පොලිතින්, ප්ලාස්ටික්, විදුලි කෝෂ, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වගේ දේවල්. එතකොට මේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අනිවාර්යයෙන්ම යම්කිසි ක්‍රියාවලියක් නැත්නම් මූලධර්මයක අවශ්‍යතාවය පැන නගිනවා. මේ සඳහා අපි පාවිච්චි කරන ප්‍රධාන මූලධර්මය තමයි 4R මූලධර්මය. එතකොට අපද්‍රව්‍ය කළමනාකරණයේදී පාවිච්චි කරන ප්‍රධාන මූලධර්මය 4R මූලධර්මය. එතකොට මේකේ 4R වලින් අපි හඳුන්වන්නේ reuse, reduce, replace සහ recycle කියන පද හතර. අපි මේ පද වලින් අදහස් වෙන්නේ මොකක්ද සහ උදාහරණ වෙන වෙනම සාකච්ඡා කරමු. reuse කියන එක අපි කියන්නේ අප විසින් පරිසරයට ගන්න ලබන ඕනෑම අමුද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් එකවරම ඉවත් නොකොට හැකිතාක් නැවත භාවිතා කිරීම අපි කියනවා reuse කියලා. උදාහරණයක් විදිහට පොලිතින් අපි එක්වරක් භාවිතා කරලා නැවත යම්කිසි
වෙනත් කාර්යයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. කෙලින්ම අපි පොලිතින් වරක් භාවිතා කරලා විසි කරනවා වෙනුවට අපිට විවිධ අවශ්‍යතාවයන් සඳහා නැවතම පොලිතින් කවරේම භාවිතා කරන්න පුළුවන්. රෙඩියුස් කියලා අපි කියන්නේ අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කරන්න ඕනේ. අපි ගත්තොත් එහෙම මිනිස්සු පුරුදු වෙලා ඉන්න රෝගී තත්ත්වයේ එතරම් සංකීර්ණ නොවුනත් හරි ප්‍රතිජීවක ඖෂධ විටමින් ආදිය භාවිතා කරන්න. ඒතකොට අපිට මේ වගේ අනවශ්‍ය භාවිතයන් අඩු කරන්න පුළුවන් අපි ඒක රෙඩියුස් කියලා හඳුන්වනවා. රිප්ලේස් කියලා අපි කියනවා පරිසරයට අහිතකර ද්‍රව්‍ය වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක් වෙනුවට නැත්නම් පරිසරයට අහිතකර ද්‍රව්‍ය වෙනුවට හිතකර ද්‍රව්‍ය භාවිතය අපි රිප්ලේස් යටතේදී සාකච්ඡා කරනවා. ඒක උදාහරණයක් විදිහට අපි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ගන්න පුළුවන්. රීසයිකල් කියන මූලධර්මයේ යටතේ අපි කතා කරන්නේ විවිධ අමුද්‍රව්‍ය, සත්වමල ද්‍රව්‍ය, අපද්‍රව්‍ය වගේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත භාවිතයට ගැනීම. එතකොට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සත්වමල ද්‍රව්‍ය වෙන ජීව වායු නිපදවීම, පොලිතින් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම, ඉන්ධන නිපදවීම වගේ උදාහරණ. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ශක්ති කළමනාකරණය පිළිබඳව. ශක්ති කළමනාකරණය කියලා අපි හඳුන්වන්නේ පාරිභෝගිකයාට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා තිරසාල් ලෙස ශක්ති භාවිතයට අවස්ථාව සලසමින් ශක්ති නිෂ්පාදනය සහ ශක්ති පරිභෝජනය වගේම සැලසුම් කිරීම හා මෙහෙයවීම අපි ශක්ති කළමනාකරණය යටතේ කතා කරනවා. නැත්නම් ශක්ති කළමනාකරණය ලෙස හැඳින්වෙනවා. ප්‍රධාන වශයෙන් ශක්ති කළමනාකරණය ගැන කතා කරද්දී අපි හඳුනා ගන්න ඕනේ මොනවද මේ බල ශක්ති අර්බුද සහ වර්තමානයේ පැනලා තියෙන තාක්ෂණික ගැටලු පිළිබඳව. බල ශක්ති අර්බුදය කියලා අපි හඳුන්වන්නේ ආර්ථික වශයෙන් වැදගත් වන ශක්ති සම්පත්වල මිල විශාල ලෙස ඉහළ යාම ශක්ති අර්බුදය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපිට මෑතකදී ඇතිවෙච්ච ශක්ති අර්බුදවල උදාහරණ තමයි ඛනිජ තෙල් අර්බුදය, විදුලි අර්බුදය වගේ දේවල්. එතකොට මේ සීමිත ස්වභාවික ශක්ති සම්පත් කරේ ඇති අධික ඉල්ලුමට සරලන සැපයීමක් නැතිවීම හේතුවෙන් බල ශක්ති අර්බුදය නිර්මාණය වෙලා තියෙනවා. බල ශක්ති අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු අපි බැලුවොත් ජනගහනයේ ශීඝ්‍ර ලෙස වර්ධනය වීම, කර්මාන්ත විශාල ලෙස බිහිවීම, ශක්තිය අධිභාවිතය, ශක්තිය අපතේ යාම, පුනර්ජන්‍ය ශක්ති සම්පත් ගවේෂණය නොකිරීම, යුද කටයුතු හා දේශපාලනික ගැටලුත් ප්‍රධාන ලෙස බල ශක්ති අර්බුදයට හේතු වෙනවා. බල ශක්ති කළමනාකරණය කිරීමේදී විවිධ තාක්ෂණික ගැටලුත් මතුවෙනවා. මේ ශක්තිය ලබා ගැනීමේ තාක්ෂණය ඇතම් ශක්ති සම්පත් සංශුද්ධ කර ගැනීමේ ක්‍රමවේදයන් එවන ගැටලු වලට උදාහරණ වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ එදිනෙදා ශක්ති පරිභෝජන නියාමනය පිළිබඳව. එදිනෙදා පරිභෝජන කරන ශක්ති ප්‍රමාණය කිසියම් මැනීමකට ලක් කරොත් එහි වෙනස් වීම පිළිබඳ අවබෝධයක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ මගින් අපිට ශක්ති හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපි ශක්ති පරිභෝජන අධීක්ෂණයක් තුලින් අපිට විවිධ ආයතන සහ ශක්ති පරිභෝජනය පිළිබඳ විගණනයක් සිදු කරලා ඒ නිර්දේශ සහ උපදෙස් වලට අනුව පාලන අධිකාරිය දැනුවත් කිරීම තමයි ප්‍රධාන වශයෙන් අධීක්ෂණය අරමුණ වෙන්නේ. මේදී පරිභෝජන ශක්තිය අඩු කිරීම හා ශක්ති කාර්යක්ෂමතාවය වැඩි කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම අරමුණු වෙන්නේ. මේකෙදී ජනතාව අතර මේ සඳහා උනන්දුවක් ඇති කිරීමත් මේකේ ප්‍රධානම අරමුණක් වෙනවා. ඊළඟට අපි කතා කරන ශක්ති කාර්යක්ෂමතාවය පිළිබඳව. ශක්ති පරිභෝජනය කළමනා කිරීම තුළින් කිසියම් සේවාවක් සැපයීම සඳහා අඩුම ශක්ති ප්‍රමාණයක් භාවිතා කිරීම අපි කියනවා ශක්ති කාර්යක්ෂමතාවය කියලා. ශක්ති කාර්යක්ෂමතාවය තුළින් ශක්ති පරිභෝජනය කළමනාකරණය වගේම පාලනය වැඩි දියුණු කරන්නත් පුළුවන්. ඒ වගේම අඩු ශක්තියක් වැය කරලා වැඩි සේවාවක් සපයන්න පුළුවන් නම් එතන අපි කියනවා ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ අගයක් කියලා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ශක්ති තිරසාර ලෙස භාවිතය පිළිබඳව. පුනර්ජනනීය ශක්ති තිරසාර ශක්තිය ලෙස අපි සලකනවා. යම් යම් තාක්ෂණික හේතුන් නිසා බොහෝ පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය තාමත් තියෙන්නේ පහළ මට්ටමක. ඒතර අපිට කතා කරන්න පුළුවන් පුනර්ජනනීය ශක්ති සම්පත් වල උදාහරණ විදිහට සූර්ය ශක්තිය, සුළඟ, ජෛව ස්කන්ධ වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේදී ස්වභාවික ශක්ති භාවිතයේ වැදගත්කම් පිළිබඳව. ස්වභාවික සූර්ය ශක්තිය නිවස තුළට පතනය වී අධික ලෙස උෂ්ණත්වය ඉහළ යාම වළක්වා ගැනීම සඳහා උතුරු සහ දකුණු දිශාවලට ජනෙල් තැබීම අපිට දකින්න හම්බ වෙනවා. මේකෙන් වායු සංසරණය ඉතාමත් ඉහළ මට්ටමකින් පවත්වා ගන්න පුළුවන් වගේම ස්වභාවික සිසිලන පද්ධතියක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. ඒතකොට අපිට නැගෙනහිර හා බටහිර දිශාවලට ජනෙල් තැබීමෙන් වැළකීම තමයි වඩාත්ම සුදුසු දේ. ඒ වගේම අපිට ස්වභාවික වාතන ක්‍රම පාවිච්චි කිරීමෙන් කෘත්‍රිම වායු සමීකරණයට වැයවන විදුලි ඉතිරි කරගන්නත් පුළුවන්. දිවාලෝකයේ ප්‍රයෝජනට ගනිමින් ආලෝකය නිපදවා ගැනීම සඳහා දිවාලෝකයට සංවේදීව නිපදවා ඇති විදුලි පහන් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව වායු සමීකරණ භාවිතා කරන කාමරවලදී ශක්ති හානිය අවම කරන්න ඝනකම් තීව්‍රයේදී භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ස්වභාවික වර්ෂා ජලය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමෙත් අපිට ශක්තිය ඉතුරු කරගන්න පුළුවන්. මේ වගේ පරිසර හිතකාමී ස්වභාවික ශක්ති සම්පත් භාවිතයෙන් පරිසරයට ඇතිවන අහිතකර බලපෑම් අඩු කරගැනීමේ හැකියාව තියෙනවා.
පරිසර කළමනාකරණය හා ත්‍රිසාර භාවිතය පිළිබඳව සාකච්ඡාවේදී ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ විවිධ සම්මුති නීති හා අනපනත් ක්‍රියාත්මක වෙනවා. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ ජාත්‍යන්තර සම්මුතීන් දෙකක් පිළිබඳව. එකක් තමයි මොන්ට්‍රියල් සම්මුතිය. මොන්ට්‍රියල් සම්මුතිය කියන්නේ ඕසෝන් වලට හානි කරන වායු පාලනය කිරීම සඳහා ඇති කරගත් සම්මුතිය. ඒ වගේම කියතෝ සම්මුතිය ගැන කතා කරොත් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ඇති කරගත් සම්මුතියක් විදිහට අපිට ජාත්‍යන්තර සම්මුතිය යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. ජාත්‍යන්තර සම්මුතීන් වලට අමතරව ජාතික මට්ටමින් නීති හා අනපනත් ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා දායක වන රාජ්‍ය ආයතන කිහිපයක්ම තියෙනවා. පරිසර අමාත්‍යාංශය යටතේ තියෙන මධ්‍යම පරිසර අධිකාරිය, ඊට පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වගේම රාජ්‍ය දැව සංස්ථා වැනි රාජ්‍ය ආයතනත් පරිසර කළමනාකරණය පිළිබඳ නීති රීති හා අනපනත් ක්‍රියාත්මක කිරීමට දායක වෙනවා. අපි පාඩමේ අවසානයට අවිල්ලා තියෙන්නේ. මේ පාඩම සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එක click කරන්න. එහෙනම් තවත් පාඩමකින් හමු වීමේ බලාපොරොත්තු වෙන්න සමුගන්නවා. අයබෝන්.